මැට්සිත් උදිත YouTube channel එක වෙනුවෙන් මා ඔබ සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන් වේගුති. ඉගෙනරෝ පබ්ලිකේෂන් වෙතින් නිකුත් කරන ලද මෙම පළාත් ප්‍රශ්න පත්‍ර කට්ටලේ තවත් එක ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්නයි අපි සූදානම්. මොකද ප්‍රශ්න පත්‍රය 2020 බස්නාහිර පළාත් අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය. එහෙනම් අපි පටන් ගමු ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව. ඔබ බලන්න පුතේ ඔබ මීට පෙර සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍ර මතකයත් එක්ක තවත් අලුත් අත්දැකීම් ගොන්නක් ඔබට ලබා ගන්න තමයි මේ අද තවත් ප්‍රශ්න පත්‍රයක් අතර ගත්තේ. එතකොට පුතේ මතක තියාගන්න ඔබට මේ පළාත් ප්‍රශ්න පත්‍ර කට්ටලේ උත්තර පොතක් තියෙනවා. ඔබ ඒ උත්තර පොතේ සෑහීමකටපත් වෙන්නේ නැත්නම් ඔබගේ උත්තර පත්‍රයේ ඔබට ගැටලුවක් නැත උත්තර වලට සෑහීමකටපත් වෙන්නේ නැත්නම් ඔබට වැඩිපුර දෙයක් අධ්‍යයනය කරන්න අවශ්‍ය නම් ඔබ මෙම වීඩියෝ එකට සම්බන්ධ වෙන්න. හොඳයි. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්නේ අපි පටන් ගමු. පුද්ගලයෙක් රුපියල් 2000ක මුදලක් 107 වාර්ෂික සුළුපොලි අනුපාතිකයක් යටතේ බැංකුවක තැන්පත් කරයි. පළමු වර්ෂයේ අවසානයේ මෙම මුදල සඳහා ඔහුට ලැබෙන පොලිය. රුපියල් 2000ක මුදලක් 107. 2000ක මුදල රුපියල් 2000යි. 107 අනුපාතිකයක්. එහෙනම් අපි 2000 වැඩි කරනවා පුතේ 107න්. බිංදු දෙකට බිංදු දෙක කැපුණා 7.0යි 7.2 රුපියල් 140යි. ඔහුට ලැබෙන පොලිය රුපියල් 140යි. දෙවෙනි ප්‍රශ්නය සාධක සොයන්න. 4x වර්ගය ඍණ 25. 4x වර්ගය ඍණ 25. ඔතේ සාධක හොයන්න කියනකොට සාධක අවස්ථා රාශියක් තියෙනවා. පළමුව තෝරගන්න ඕනේ කිනම් කොටසකට අයත් ප්‍රකාශනයක් තිබේ. දැන් ඔබ දන්නවා මේ ස්වභාවයෙන් දෙනකොට මේකෙන් ඕනේ වර්ග දෙකක අන්තරයට. වර්ග දෙකක අන්තරේ සාධක අවස්ථාවට ගන්න ඉස්සෙල්ලා සියලුම පද වර්ගපද ලෙස අපි සටහන් කරලා තියෙනවා. මෙතනදී 4 තියෙන්නේ. 4 අපිට ලියන්න පුළුවන් 2 වර්ගය. මෙතන x වර්ගය. හරිද? 25 අපිට ලියන්න පුළුවන් 5 වර්ගය. අනද මම සියලුම පද වර්ග ස්වභාවයෙන් ලියලා තියෙනවා. දැන් අපිට මෙයන් ප්‍රසාරණය ගන්න පුළුවන් මේ පාදයේ එකතුවත් 2x දාන 5ත් මේ පාදයේ වෙනසත් 2x වෙන 5ත් එකතුවෙත් වෙනසෙන් ගුණිතයක් ඇති. මෙන්න අපිට ගන්න පුළුවන් සාධක අවස්ථාව. හොඳයි. ඊට පස්සේ අපිට ත්‍රිකෝණයක් දෙනවා. මම ඔබට පහුගිය ප්‍රශ්න පත්‍ර කටලෙත් කිව්වා අපේ ජ්‍යාමිතියට අදාළ ගණන් 7ක් හෝ 8ක් එනවා මේ ෆස්ට් පේපර් එකේ. මේකේ ප්‍රශ්න 25 7ක් හෝ 8ක් ආසන්න ප්‍රමාණයක් ජ්‍යාමිති ගණන් ලැබෙනවා. රූපේ දිය යුතු තොරතුරු x යගේ සොයන්න. මෙතන පුතේ මම ආය රූපය අඳින්න යන්නේ එක කෝණයක් x දීලා තියෙනවා අනික 2x අනිත් එක 75යි. ඔබ දන්නවා ත්‍රිකෝණයේ කෝණ තුන එකතු අංශක 180යි. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් 2x එකතු කිරීම x එකතු කිරීම 75 සමානයි අංශක 180යි. අංශක 180යි. මෙතන 2x x කියන්නේ 3x. එකතු කිරීම 75 සමානයි අංශක 180යි. 3x උත් වෙනකොට 3x සමානයි අංශක 180 ඍණ 75. 180 75 අඩු වෙනකොට 3x සමානයි 105යි. 180 75 අඩු වෙනකොට 105යි.
දැන් මේ 3 අයින් කරන්න අපි මේ පැත්ත ගුණිතයක් එහෙනම් අපි 3ෙන් බෙදනවා. 3x 3ෙන් බෙදුවා 105 3ෙන් බෙදනවා. 3ට 3 කැපෙනවා x සමාන 105 3ෙන් බෙදුවොත් එනවා පුතේ 35. හරි අංශක 35. x සමානයි අංශක 35යි. දැන් අපි කතා කරේ 3 වෙනි ගාන. දැන් ඔයාලා බලන්න සුවිශේෂී අවස්ථාවලට යටත් වෙච්ච ගණන් ගොඩාක් තියෙනවා. දැන් ඔබට වෙනමම මම කතා කරලා තියෙනවා මේ channel එක තුරම ඔය විශේෂ තෝරාගත්තු ගණන් රාශියක ක්ෂණිකව උත්තර දෙන්න පුළුවන් විලාසයක්. ඒ ගානට අවදිලා බොහොම ඉක්මනට ලකුණක් දෙකක් ගන්න ක්‍රමවේද රාශියක් මම හඳුන්වලා දෙලා තියෙනවා. ඒක බලන්න. දැන් මේක අහනවා මූල 52 පළමු සමීකරණය සොයන්න. මූල 52. මූල 52. දැන් මූල 52 ගත්තාම පුතේ මෙයාගේ පෙර පූර්ණ වර්ග සංඛ්‍යාව මූල 49. පසු පූර්ණ වර්ග සංඛ්‍යාව මූල 64. එතකොට මූල 49යි මූල 64යි බැලුවම මෙයා ගොඩාක් ආසන්නයි මූල 49. එයා ගොඩාක් ආසන්නයි. එහෙනම් අපිට මේ දීලා තියෙන උත්තර අනුව 7.6 7.7 වෙන්න බෑ. 7.6 7.7 වෙන්න බෑ. මොකද මෙයා ගොඩාක් ආසන්න මූල 49. එහෙනම් නිවැරදි උත්තර දෙක වෙන්න ඕනේ 7.3 හරි 7.2 හරි. අපි බලමු වඩාත් ආසන්න කවුද? 7.2 කියලා අපි හිතමු. මම 7.2 7.2කින් වැඩි කරනවා. දෙවරක් දෙක 4යි. දෙවරක් 7 14යි. බිඳුවයි 4ක් දෙක 14යි. එකක් ඉතුරුයි 4ක් 49යි 1යි 50යි. මෙතන 4යි 8යි. මෙතන 1යි 5යි. දශම ස්ථාන දෙකක් අයින් කරවම 51.8යි. ඔබ දන්න 51.84 ගොඩාක්ම ආසන්නයි 52ට. 51.84 ගොඩාක්ම ආසන්නයි 52ට. එහෙනම් 52 සන්නිකර්ෂණයේ පළමු සන්නිකර්ෂණය 7.2 වෙනවා. 7.2 වෙනවා. අපි 7.3 බැලුවොත් ඊට වඩා වැඩි අගයක් අපිට 7.2 විය යුතුයි. ඊළඟට අපි පස්වෙනි ගාන තියෙනවා පැයට කිලෝමීටර් 80ක ඒකාකාර වේගයෙන් ගමන් කරන මෝටර රථයකට පැය 3කදී ගමන් කරන දුර පැය 2කින් යාමට කොපමණ වේගයකින් රථය ගමන් කළ යුතුයි. පැය 3කදී ගමන් කරන දුර පැය 2කින් යන්න මොන වේගයෙන්ද යන්න ඕන කියලා. ඒක දැන් යන්නේ පැයට කිලෝමීටර් 80ක වේගයෙන්. ඒක පැයට කිලෝමීටර් 80ක වේගයෙන් යන රථය පැය 3කදී යන ගමන දුරක් පැයට කිලෝමීටර් 80ක වේගයෙන් පැය 3කදී ගමන් කරන දුර පැය 2කදී යන්න මොන වේගයකින්ද යන්න ඕන කියලා. එන බලමු පැයට කිලෝමීටර් 80ක වේගයෙන් පැය 3කදී මෙයා කොච්චර දුර යනවද? මොකද අපි පැය 2කදී යන වේගය හොයන්න නම් එයාට ගමන් කරන්න ඕනේ දුර ප්‍රමාණය තියෙනවා. ඒතකොට පැය කිලෝමීටර් 80ක වේගයෙන් පැය 1ට කිලෝමීටර් 80යි. පැයට කිලෝමීටර් 80ක වේගයෙන් ගියොත් පැයකට කිලෝමීටර් 80යි. එහෙනම් පැය 3ට බලන්න. පැය 3ට යනකොට බලන්න මේ 80යි කිලෝමීටර් වැඩි කරනවා අපි 3ෙන්. පැය 3ට යනකොට බලන්න අපි 80යි කිලෝමීටර් වැඩි කරා 3ෙන්. 3 අරක් බිඳුවයි 3 අරක් 8 24යි. 240යි කිලෝමීටර්. එහෙනම් පැයට කිලෝමීටර් 80ක වේගයෙන් යන රථය පැය 3කදී යනවා පුතේ කිලෝමීටර් 240. දැන් මේ කිලෝමීටර් 240 පැය 2කදී යන්න ඕනේ. එහෙනම් දුර ප්‍රමාණය කිලෝමීටර් 240යි කාලය පැය 2යි. අහන්න යා යුතු වේගය. එහෙනම් යා යුතු වේගය සමානයි ගමන් කළ යුතු දුර කිලෝමීටර් 240යි. ගමනට ගත වෙන කාලය පැය 2යි. 2යි 242 බෙදුවොත් 2ට 1යි 1යි 4ට 2යි බිඳුවයි 120යි km h අපි උඩ ගන්නකොට h වෙන එක. එහෙනම් පැය 2කදී යන්න නම් පුතේ පැයට කිලෝමීටර් 120ක වේගයෙන් යා යුතුයි. පැයට කිලෝමීටර් 120ක වේගයෙන් යා යුතුයි. හොඳයි. ඊළඟ ගාන 6 වෙනි ගාන. 6 වෙනි ගාන තවත් දෙවෙනි ජ්‍යාමිතිය ගාන. 6 යාවේ දෙන ජ්‍යාමිතිය ගණන් දෙකයි. O කේන්ද්‍රයේ වෘත්තයේ ABCD ලක්ෂ වෘත්තය මත පිහිටා ඇත. BOC සමානයි අංශක 120 නම් x y අගයන් සොයන්න.
මට මේක පැහැදිලි කරන්න මට අවශ්‍යයි රූප සටහන. ඉතින් මම රූප සටහන අදිනවා. බලා ගන්න. මෙතන දීලා තියෙනවා O කේන්ද්‍රීය වෘත්තය. මෙතන B ලක්ෂය. මෙතන C ලක්ෂය. අංශක 120යි. මෙතන තියෙනවා අපේ B ලක්ෂය. මෙතන තියෙනවා A ලක්ෂය. මෙතන අංශක x, මෙතන අංශක y. හොඳයි. දැන් අපිට බොහොම සංවේදී ප්‍රමේය දෙකක සම්බන්ධතාවයක් මෙතන තියෙනවා. ඔබ දන්නවා BOC කියන්නේ කේන්ද්‍ර ආපාදිත කෝණය. මේක කේන්ද්‍ර ආපාදිත කෝණය අංශක 120යි. එකම වෘත්තචාපයක් මගින් කේන්ද්‍ර ආපාදිත කෝණය වෘත්තය මත ආපාදිත කෝණය වගේ දෙගුණයයි. මෙයා වගේ දෙගුණයක් තමයි 120 කියන්නේ. එහෙනම් 2x සමානයි අංශක 120යි. කේන්ද්‍ර ආපාදිත කෝණය වෘත්තය මත ආපාදිත කෝණය වගේ දෙගුණයයි. එහෙනම් මෙයා x නම් එයා වගේ දෙගුණයක් වෙන්න ඕනේ 120. 2x සමාන 120යි. දෙපැත්තම අපි දෙකෙන් බෙදුවොත් 120ක් දෙකෙන් බෙදුවොත් x සමානයි අංශක 60යි. මොකක්ද ආව x සමානයි අංශක 60යි. එතන හේතුව තමයි පුතේ කේන්ද්‍ර ආපාදිත කෝණය වෘත්තය මත ආපාදිත කෝණයෙන් දෙගුණයක් නිසා. ඊළඟට මෙයාට ඒක ඒ හැන්දෙම බෙදන්න පුළුවන්. මෙයාට ඒ හැන්දෙම බෙදන්න පුළුවන්. මොකද මෙයා ඒ වෘත්තචාපය මගින්ම කේන්ද්‍ර ආපාදිත වෘත්තය මත. නමුත් අපි ඒක වෙන විදිහකින් බලමු. මේ දෙන්න බැලුවම පුතේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණය. මේ දෙන්න එකම වෘත්ත ඛණ්ඩයේ කෝණය. එකම BC වෘත්තචාපය මගින් වෘත්තය මත ආපාදිත එකම වෘත්ත ඛණ්ඩයේ කෝණය. එහෙනම් මේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමානයි. x සමානයි y. x සමානයි y මොකද හේතුව එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එම නිසා y සමානයි අංශක 60යි. x සමානයි y හේතුව මොකද එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එහෙනම් y වල ගින්න ඕන කියන පුතේ අංශක 60. හොඳයි. ඒ අපි අවසන් කළේ 6 වෙනි ගාන. 7 වෙනි ගාන. මේ 7 වෙනි ගානේ තියෙන පුතේ හරස්කඩ ත්‍රිකෝණාකාර ප්‍රිස්මය. ත්‍රිකෝණ ප්‍රිස්මය. ඍජු ප්‍රිස්මයක ඍජු මිනුම් රූපය දැක්වේ. ප්‍රිස්මේ පරිමාවය. දැන් මේ ප්‍රිස්මයේ ස්වභාවයෙන් දීලා තියෙන මෙන්න මේ විදිහට මෙතන ඍජු කෝණය මෙතන 5යි මෙතන 3යි සෙන්ටිමීටර් මෙතන 5යි සෙන්ටිමීටර් මෙතන 4යි සෙන්ටිමීටර්. මෙයා සෙන්ටිමීටර් 10ක් දිගයි. මොකද වෙන රූපේ සෙන්ටිමීටර් 10ක්. මේ ආරස්කඩ මම එන්නේ. ඒතකොට මේ ප්‍රිස්මේ පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම දිග. මොකද මේක සමාකාර වස්තුව. සමාකාර වස්තුන්ගේ පරිමාව කියන්නේ මොකද? හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම දිග නැත්නම් පතුලේ වර්ග වැඩි කිරීම උස. එතකොට මේකේ හරස්කඩ ත්‍රිකෝණයක් නිසා ඍජු කෝණී ත්‍රිකෝණයක් නිසා අපිට මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. මොකද මේ ඍජු කෝණයේ අඩංගු පාද දෙක තමයි ආධාරකයේ ලම්බෝසයි. හොඳයි. එහෙනම් අපි දෙමු පරිමාව සමානයි ඉස්සරහ හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය කියන්නේ ත්‍රිකෝණයක්. භාගය වැඩි කිරීම අපි ආධාරකයේ 4යි cm ගමු. ලම්බෝස 3යි cm ගමු. ඔන්න හරස්කඩ වර්ගඵලය. මේක වැඩි වෙන්න ඕනේ පුතේ දිගෙන්. දිග දීලා තියෙන රූප සටහනේ සෙන්ටිමීටර් 10යි. සෙන්ටිමීටර් 10යි. මෙන්න හරස්කඩ වර්ගඵලය මෙන්න දිග. මෙතන කැපිට යනවා 2කට 1යි 4ට දෙවරක් 2යි. දෙවරක් 3 6යි. වර්ග සෙන්ටිමීටර්. ඒක වැඩි වෙනවා මේ 10යි සෙන්ටිමීටර්. දෙවරක් 3 6යි සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර්. හරස්කඩ වර්ගඵලය 6යි වර්ග සෙන්ටිමීටර්. 6 10න් වැඩිනකොට 60යි ඝන සෙන්ටිමීටර් 60යි. එහෙනම් ප්‍රිස්මේ පරිමාව කොච්චරද පුතේ? ඝන සෙන්ටිමීටර් 60යි. 8 වෙනි ගාන. මේ 8 වෙනි ගාන දෙනවා අනිවාර්යයෙන්ම හැමදාම අහන ප්‍රශ්නයක් තමයි පුතේ y සමාන mx තල c ආකාරයේ සරල රේඛාවක ප්‍රස්ථාරය. අනිවාර්යයෙන්ම අහන. ඒක බොහෝ ප්‍රශ්න පත්‍රවල දකින්න පුළුවන්. හැබැයි උගාක් වෙලාවට වරද්දන ගාන. දැන් මේක යනවා කණ්ඩායමක තලයේ මත දක්වා ඇති එහා බී ලක්ෂ හරහා යන සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න. දැන් අපෙන් අහන්නේ මේ ගානේ අනුක්‍රමණය විතරයි. මම දවසකහනක් ඔබට දෙන්නම්. මෙන්න මේ ඒ
ලක්ෂය කියන්නේ ඔතන බලන්න 2යි 4යි අතර කියන්නේ 3. A ලක්ෂය කියන්නේ 3. B ලක්ෂය කියන්නේ 6යි 6 කියන ලක්ෂය. B ලක්ෂය කියන්නේ 6යි 6 කියන ලක්ෂය. එතන 6යි 6. මේක බිඳුවේ 3 කියන ලක්ෂය. බිඳුවේ 3 කියන ලක්ෂය මෙතන. A ලක්ෂය කියන්නේ බිඳුවේ 3 මෙයා 6යි 6 කියන ලක්ෂය. දැන් මේක නම් සරල රේඛාව මේ B ලක්ෂය. අපිට අනුක්‍රමණය හොයන්න ක්‍රම ගොඩක් තියෙනවා. නමුත් රේඛාව මත ලක්ෂ දෙකක කණ්ඩායම් දීලා තියෙන හන්දා අපිට මෙන්න මේ 9 පන්තියේ අපි භාවිතා කරපු m සමානයි y2 කරන y1 බෙදීම x2 කරන x1 කියන සම්බන්ධය ගන්න පුළුවන්. බොහොම ලේසියි. 9 පන්තියේදී භාවිතා කරපු සම්බන්ධය. එතකොට මෙතන y2 කියලා කියන්නේ y කණ්ඩායමකේ 6යි. අඩු කිරීම මෙතන y1 කණ්ඩායමකේ 3යි. x2 කණ්ඩායමකේ මෙතන 6යි. අඩු කිරීම x1 කණ්ඩායමකේ 0යි. 6න් 3ක් අඩු කරපුවම 3යි 6න් බිඳුවක් 6යි 6න් 3යි කියන්නේ පුතේ 2කින් 1යි. m සමානයි 2කින් 1යි. අනුක්‍රමණය 2කින් 1යි. 6න් 3 ආවේ අපි සුරු කරොත් වෙනවා 2කින් 1. දැන් පැහැදිලිද? එහෙනම් බොහොම ලේසි. දැන් යමෙක් ඇහුවොත් ඔබගෙන් මේ අන්තක්කණ්ඩේ අහලා නැහැ අන්තක්කණ්ඩේ. ඔබට පේනවා මේ සරල රේඛාව y අක්ෂයේ ඡේදනය කරන්නේ 3ේදී ධන 3ේදී. එතකොට y අක්ෂයේ ඡේදනය කරන y කණ්ඩායමක තමයි අන්තක්කණ්ඩේ. එහෙනම් මෙයාගේ සිහියගේ අන්තක්කණ්ඩය ධන 3ක් වෙනවා. එතකොට අන්තක්කණ්ඩයක් ගන්නවා අනුක්‍රමණයක් ගන්නවා අපිට අවශ්‍ය නම් සරල රේඛාවේ සමීකරණය උනත් ලියන්න පුළුවන්. හරි. ඊළඟට 9 වෙනි ගාන අසමානතාවය. 2x ඍණ 1 විශාල හෝ සමානයි ධන 3. 2x ඍණ 1 විශාල හෝ සමානයි ධන 3. අපි මේ ඍණ ඉවත් කරමු. 2x විශාල හෝ සමානයි ඍණ 1 මෙහාට එන්නේ ධන 1ක් හැටියට. 2x විශාල හෝ සමානයි 3යි 1යි 4යි. මේ දෙක ඉවත් කරන්න අපිට පුළුවන් මේ පැත්ත දෙකෙන් බෙදන්න. විශාල හෝ සමානයි 4ක් බෙදනවා අපි දෙකෙන්. දෙකට දෙක කැපෙනවා x විශාල හෝ සමානයි 2යි. x විශාල හෝ සමානයි 2යි. මොකද අපිට කියන්නේ? අසමානතාවයේ විසඳලා x ට ගත හැකි කුඩාතම අගය. දැන් ඔබ දන්නවා x ලාභය 2කට වඩා විශාලයි. එනම් විශාලතම අගය සීමාවක් නැහැ. හැබැයි x ලාභය 2කට සමානත් වෙනවා. සමානත් වෙනවා විශාලතම. එහෙනම් x ගන්න පුළුවන් කුඩාතම අගය තමයි පුතේ x සමානයි 2. ගන්න පුළුවන් කුඩාම අගය 2යි. x ගන්න පුළුවන් කුඩාම අගය 2යි. හොඳයි. දැන් අර මම කිව්වා වගේ 10 වෙනි ගාන වෙනකොට ඔන්න ආව 3 වෙනි ජ්‍යාමිතිය ගානත්. 3 වෙනි ජ්‍යාමිතිය ගානත්. බොහොම සාමාන්‍යයි මේවා. ජ්‍යාමිතික ප්‍රමේය ටික හොඳට හඳුනාගෙන තියෙනවා නම් පුතේ. ඔය කෙටි ප්‍රශ්න පත්‍රයේ එන ওই ගණන් ටික අනිවාර්යයෙන්ම ලකුණු දෙක ගන්න ගන්න පුළුවන්. දැන් බලන්න මේ ගානේ මොකද්ද මේ කියන්නේ. හොඳට බලන්න බොහොම කල්පනාවෙන් උත්තර දෙන්න. මොකද්ද මේ කියන්නේ? මේ ගානේ කියනවා ABC ඍජුකෝණික ත්‍රිකෝණයේ BA පාදය. ABC ඍජුකෝණික ත්‍රිකෝණයේ BA පාදය D තෙක් දික් කරලා තියෙනවා. මෙන්න මේ D තෙක් දික් කරලා තියෙනවා. BA පාදය D තෙක් දික් කරලා තියෙනවා. AB හා AC පාදවල මධ්‍ය ලක්ෂය EF. AB පාදයේ මධ්‍ය ලක්ෂය E. AC පාදයේ මධ්‍ය ලක්ෂය F. EF. AFP අංශක 60යි. මෙන්න මෙතන දීලා තියෙන පුතේ කෝණය අංශක 60යි. AFP අංශක 60යි. ඔබගෙන් අහනවා DAF කෝණය අගේ හොයන්න. මෙන්න මේක හොයන්න. දැන් පුතේ මෙන්න මේ ත්‍රිකෝණය පදනම් කරගෙන කතා කරන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මේ ABC ලොකු ත්‍රිකෝණය පදනම් කරගෙන කතා කරන්නත් පුළුවන්. මම ලොකු ත්‍රිකෝණය පදනම් කරගන්න අතට ඔබට ඒක පැහැදිලි හොඳට. දැන් බලන්න ඇයි මෙයා මධ්‍ය ලක්ෂයක් කියලා දුන්නේ? ඇයි මෙයා මධ්‍ය ලක්ෂයක් කියලා දුන්නේ? අපිට මෙන්න මේ රේඛා අතර සමාන්තර බව ගොඩනගා ගන්න. ඔබ දන්නවා මධ්‍ය ලක්ෂ ප්‍රමේයට අනුව මධ්‍ය ලක්ෂ දෙකක් ක්‍රියා කරන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තරයි.
අන්නේ සිද්ධාන්තයට අනුව EF කියන්නේ මධ්‍යලක්ෂ දෙකක් යක් කරන රේඛාව. එහෙනම් අනිවාර්යෙන්ම EF සමාන්තරයි BC ට. EF සමාන්තරයි BC ට. EF සමාන්තරයි BC. හේතුව මධ්‍යලක්ෂ ප්‍රමේය. මධ්‍යලක්ෂ ප්‍රමේය. එතකොට මෙයාට මෙයා සමාන්තර නම් අපිට මෙන්න මේ 60 කියන එක මෙතෙන් ගන්න පුළුවන් අනුරූප කෝණ වලට. එහෙනම් ඊළඟ එකේ දිනනවා AFE කෝණය සමානයි AFE කෝණය සමානයි කවුද මෙයා ACB කෝණය සමානයි අංශක 60යි. මෙයාට සමානයි අංශක 60 මොකක්ද හේතුව? සමාන අනුරූප කෝණ. සමාන අනුරූප කෝණ. අනුරූප කෝණ. ඇයි මම මේ අනුරූප කෝණ ලකුණු කළේ? ඇයි මම හිතන අංශක 60 හෙව්වේ? අපෙන් අහන ප්‍රශ්නේ තමයි පුතේ DAC අගය. දැන් DAF අගය. DAF කියලා කියන DAF කියන්නේ මෙන්න මේ කෝණය අගය. එතකොට අන්නේ කෝණයේ අගය අපිට හොයන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ නේද මේ DF කියන්නේ. ABC ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ තමයි DF කියන්නේ. පුංචි ත්‍රිකෝණේ ගත්තත් ඒත් ඒකමයි. නමුත් දැන් මම ලොකු ත්‍රිකෝණයටයි එන්ටර් වෙලා තියෙන්නේ. ඔබ දන්නවා බාහිර කෝණය සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට. මේ ABC ත්‍රිකෝණේ මේ පාදයක් දික් මේ බාහිර කෝණේ මේ දෙක එකතුවට සමානයි. එහෙනම් අපිට කෙලිම ගන්න පුළුවන් DAF සමානයි DAF කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක කියන්නේ අංශක 90 ධන අංශක 60 අංශක 150යි. හේතුව කියන්න ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ. හොඳයි. දැන් අපි කතා කළේ 10 වෙනි ගාන. ඊළඟ පුතේ 11 වෙනි ගාන තියෙනවා. ඒකත් හැමදාම අහන ප්‍රශ්නයක් කුඩා පොදු ගුණාකාරය. මේකට ඔය කුඩා පොදු ගුණාකාරයත් වෙනමම කතා කරපු ප්‍රශ්න ඇති ඔබ වෙන බලන්න channel එක. 2xy 4y වර්ගය බලා ගන්න. 2xy 4y වර්ගය 2xy ඊළඟට 4y වර්ගය ඊළඟට x වර්ගය. මෙන්න මේ පද තුනේ කුඩා පද ගුණාකාරය. දැන් ඔබ දන්නවා මේ බීජීය පදවල කුඩා පද ගුණාකාරය වෙනකොට මම මේවා ප්‍රථමක සාධක සහ බීජීය පද ඇසුරෙන් ප්‍රසාරණය කරනවා. විශාලම බල ස්වභාවය. 2 මෙතන x මෙතන y. මෙතන 4 කියලා කියන්නේ 2 බල 2. y වර්ගය. මෙතන කෙරෙමෙනවා x වර්ගය. right. දැන් අපි ගමු කුඩා පොදු ගුණාකාරය. කුඩා පොදු ගුණාකාරය කියන්නේ පුතේ මේ එක් අවස්ථාවේ විශාලම බල ගුණිතය. දෙකේ තියෙන විශාලම බල ගුණිතය 2 බල 2. x වල තියෙන විශාලම බලය x බල 2. y වල තියෙන විශාලම බලය y බල 2. දෙකේ බල 2 කියන්නේ 4යි x වර්ගය y වර්ගය. 4යි x වර්ගය y වර්ගය. නම් කුඩා පොදු ගුණාකාරය මොකද්ද? 4යි x වර්ගය y වර්ගය. හොඳයි. ඊළඟ අපි ගමු 12 වෙනි ගාන. පාර කොන්ක්‍රීට් දමා නිම කිරීමට මිනිසුන් 12කට දින 10ක් අවශ්‍යයි. මොන වැඩේ තරම හොයාගන්න ටංකා. මිනිසුන් 12කට දින 10ක් අවශ්‍යයි. 12 10න් වැඩි කළොත් 120යි. මිනිස් දින 120ක වැඩ. මිනිස් දින 120ක වැඩ. මොකද්ද වැඩේ? පාර කොන්ක්‍රීට් දමා නිම කිරීමට මිනිස් දින 120ක් යනවා. මිනිසුන් 12කට දින 10ක් අවශ්‍යයි. දින 8කින් මේ නිම කිරීමට කොපමණ මිනිසුන් ගන්නත් කියලා ගන්නවා. හරි. එහෙනම් අපි කියනවා වැඩේ තරම. වැඩේ තරම. මිනිසුන් 12කට දින 10ක් ගත වෙනවා. මිනිසුන් 12කට දින 10ක් ගත වෙනවා. එතකොට එනවා මිනිස් දින 120යි. ඔන්න වැඩේ තරම මිනිස් දින 120. එතකොට දින 10ක් නේ ගත වෙන්නේ. දින 8කින් නිම කරන්න ඕනේ. දැන් පුතේ මෙන්න මේ කාර්ය ප්‍රමාණය මිනිසුන් ගානෙන් බෙදුවොත් දින ගාන, දින ගානෙන් බෙදුවොත් මිනිසුන් ගානත් වෙනවා.
දින 8කින් නිම කරන්න නම් මේ මිනිස් දින 120 අපි 8ෙන් බෙදන්න ඕනේ. අවශ්‍ය එතකොට දින 8කින් නිම කිරීමට අවශ්‍ය මිනිසුන් ගන්න. එහෙනම් 120 අපි බෙදනවා 8න්. 120 8 බෙදුවොත් 8ට 1යි 12ට 8 වරක් 1යි 4ක් ඉතුරුයි 40ට 8 වරක් 5යි. 15. මොකද්ද මේ 15? මිනිසුන් 15ක් වුණා. දින ගානෙන් බෙදුවොත් මිනිසුන් ගාන. මිනිසුන් ගානෙන් බෙදුවොත් දින ගාන. හරි. එහෙනම් 128න් බෙදුවා 15යි. මිනිසුන් 15 දෙනෙක් ඕනේ. එහෙනම් දින 8කදී නිම කරන්න මිනිසුන් 15 දෙනෙක් ඕනේ. හොඳයි. මේ අපි ගත්තේ 12 වෙනි ගාන. ඊළඟට 13 වෙනි ගාන. ඒක 13 වෙනි ගාන ඔන්න ඊළඟ ජ්‍යාමිතිය ගාන. ඒක වෘත්ත ගාන මෙහෙම කියනවා PQR සුත්ත චතුරස්‍රය. QP පාදයේ T1 දික් කරලා අපි අනිත් බලන්න ඕනේ. PQR සුත්ත චතුරස්‍රය ඔන්න මම උත්ත චතුරස්‍රය අඳිනවා. මෙතන P Q R S PQR සුත්ත චතුරස්‍රය මෙතන දීලා තියෙනවා x කියලා මෙතන දීලා තියෙනවා y කියලා මෙතන අංශක 105යි බාහිර කෝණය දීලා තියෙනවා 100යි අංශක 100යි මෙතන t හරි ඒක අහනවා x y යගේ සොයන්න දැන් බලන්න දැන් ඔයාලට මතක් වෙන්න ඕන ක්‍රමයක් x y යගේ මෙන්න මේ බාහිර කෝණය 100 මේ 100ත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙනවා පුතේ x. ඔබට මතක් වෙන්න ඕනේ වෘත්ත චතුරස්‍රයක හරිම ලේසි මේවා. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. මේ 100 මෙයාට සමානයි. දැන් කෙලින් උත්තරේ ලියනවා x සමානයි අංශක 100යි x සමානයි අංශක 100යි හේතුව වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ සමාන නිසා. ඒතකොට x සමාන අංශක 100යි. ඊළඟ පුතේ y එක්ක සම්බන්ධ වෙනවා මෙන්න මෙයා. ඒ මොකද්ද? ඊළඟ පළවෙනි ක්‍රමය මොකද්ද? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. PQR වෘත්ත චතුරස්‍රයක් බව ඔබට පැහැදිලි. එනම් යන්නේ සම්මුඛ කෝණ කියන්නේ y සහ 105. සම්මුඛ කෝණ වල එකතු අංශක 180යි. අපි ඊළඟ සම්බන්ධතාවය ලියනවා y ධන 105 සමානයි 180යි. හේතුව වල යන වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක නිසා y සමානයි 180 ඍණ 105 y සමානයි 75යි. y සමානයි අංශක 75යි. හොඳයි. ඔන්න අපි ඊළඟ සම්බන්ධ. මේ 14 වෙනි ගානේ පුංචි ගැටලුවක් තියෙන පුතේ ප්‍රශ්නේ ඒක සංශෝධන පත්‍රයේ ඇති. මොකද හේතුව ඔතන ඔය දීලා තියෙන වගුවට අදාළව ජාල රේඛය අඳින්න කියන්නේ. ඔබට ඒක පැහැදිලි වෙන්නේ නැති. ඔය වගුවට අදාළව ජාල රේඛය අඳින්න කියන්නේ එතන සංශෝධනයක් දීලා තියෙන්නේ බලන්න. එතකොට මෙතන තියෙනවා පන්තිපාන්තර 3ක්. මේ පන්තිපාන්තර 3ට අදාළව ජාල රේඛය අඳින්න. 0.5 පන්තිපාන්තරේ සංඛ්‍යාතය දීලා තියෙනවා 4යි. 5 10 පන්තිපාන්තරේ සංඛ්‍යාතය 6යි. 10 විසන මෙතෙන්දී මොකද්ද සිද්ධ වෙන්න ඕනේ කියන එක මම පැහැදිලි කරන්න. දැන් ඔය ජාල රේඛය කලිනකොට මම ඔබ දෙන්න ඉස්සෙල්ලා මේක 0 5 10 15 20 25 හරි අපි හොගමු. එතකොට පුතේ මෙතන තියෙනවා 4 8 12 16 මෙහෙම දීලා තියෙනවා 0.5 ජාලකයේ ඇඳලා තියෙනවා 4ට. දැන් ඔයාලා බලන්න මෙන්න මේ පංචපාන්තර 0.5 සිසුන්ගාන සංඛ්‍යාතය 4යි 5 10
සංඛ්‍යාතය 6යි. 10 20 16යි. දැන් දුවේ පුතේ හොඳට බලන්න. ඔබට මේ පාඩම උගන්වනකොට කියනවා තරම අසමාන පන්ති පාන්තර තියනවාද කියලා බලන්න. තරම අසමාන පන්ති පාන්තර තියෙනවා නම් ඒ වෙනස් වෙච්ච තරමෙන් සංඛ්‍යාතය බෙදෙන්න ඕනේ. 0.5 5 10 5න් 5ට යන්නේ 10 20 කියන්නේ එතන 10ක් දෙගුණයක් වෙලා. එහෙනම් මේ පන්ති පාන්තරයේ දෙගුණයක් වෙලා නම් පුතේ යන්නේ සංඛ්‍යාතයේ දෙකෙන් බෙදෙන්න ඕනේ. මේක 16 දෙකෙන් බෙදලා අපි අඳින්න ඕනේ 8යි. 16 දෙකෙන් බෙදලා අපි ස්තම්භය උස අඳින්න ඕනේ. අද ස්තම්භ උස ගන්න 8යි. මොකද වර්ගඵලයේ සංඛ්‍යාතයට සමානුපාතික වෙන්න ඕනේ. 5 10 6යි. 6යි කියන්නේ මෙන්න මෙතන. එහෙනම් අපි ගත්තා ඔය දීලා තියෙන ජාලකයේ අඳින්න 6යි. 6 කියලා ගත්තේ මෙතෙන්ට රයිට් මෙතනගේ. ඊට පස්සේ පුතේ 10 20 අතර 8යි. 10 20 අතර 8යි. 8 කියන්නේ මෙතන හැබැයි තරම දෙගුණයක්. මෙන්න මේ ස්වභාවයෙන් අඳින්න ඕනේ. හරි? රයිට්. බලන්න ඔබ සංඛ්‍යාතය බෙදලාද ගත්තේ කියලා. එච්චරයි ඊට වඩා දෙනසක් නැහැ. ඊළඟට හරි. 15 වෙනි ගණන. කල්පනායෙන් බලන්න. 40 සමානයි 10 පාදයට 1.60. මේ ලඝු ගණකාංකනේ. දර්ශක ස්වභාවයෙන් දීලා තියෙනවා 40. 40 සමානයි 10 බලයක් කියලා දීලා තියෙනවා 1.60. උදාන ලඝු ගන්නකොට මේ පාදය සංඛ්‍යාව පැත්තට එනවා. අපිට මේක ලියන්න පුළුවන් LOG 10 පාදයට 40 සමානයි 1.60. LOG 10 කියන එක තමයි දීලා තින්නේ LG 40 1.60. ලඝු ගන්නකොට හොඳට මතක තියාගන්න පුතේ ලඝු ගන්නකොට මේ දර්ශකයට පාදය මේ ලඝු ගණකේ පාදය හැටියට පත් වෙනවා. LOG මේ 10 කම තියෙනවා LOG 10 පාදයට 40 දර්ශකය තමයි මේ තියෙන්නේ. එතකොට LOG 10 කියන එකයි LG 40 හැටියට අපි කියන්නේ. හොඳයි. ඊළඟට 16 වෙනි ගාන සමාන්තරාස්‍යක හැටියට දීලා තියෙනවා. රූපය දැක්වෙන PQR සමාන්තරාස්‍යකයි. වගුවේ දැක්වෙන එක් එක් ප්‍රකාශය නිවැරදි නම් ඒ ඉදිරියෙන් හරි ලකුණද වැරදි නම් කටයුතු යොදන්න. දැන් ඔබට මතක් වෙන්න ඕනේ සමාන්තරාස්‍ය සම්බන්ධ ප්‍රකාශ. බලමු මොනවද දීලා තියෙන්නේ. PO සමානයි OR. PO කියලා ඔබේ තියෙන පුතේ විකර්ණය. විකර්ණයේ මධ්‍ය ඡේදන ලක්ෂ්‍ය තමයි O කියලා තියෙනවා. PO සමානයි OR, QO සමානයි OS. QO සමානයි OS. ඔබ දන්නවා අනිවාර්යයෙන්ම සමාන්තරාස්‍යක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. සමාන්තරාස්‍යක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. එතකොට පුතේ PO සමානයි OR කියන එකත් නිවැරදි, QO සමානයි OS කියන එකත් නිවැරදි. එහෙනම් මේ පළවෙනි ප්‍රකාශය නිවැරදි. හරි? PR විකර්ණය SRQ සමච්ඡේද කරයි. SRQ සමච්ඡේද ඔබ හොඳට මතක තියාගන්න. අපි මොන જાතිය සමාන්තරාස්‍ය ඇඳත් මේ විකර්ණ එකිනෙක සමච්ඡේද වෙනවා. මෙයාට මෙයා සමාන වෙනවා. ඒක තමයි මම කිව්වේ. හැබැයි පුතේ මේ විකර්ණය ගිහිල්ලා මේ ශීර්ෂ කෝණ සමච්ඡේද කරන්නේ නැහැ. මේ වෙනකොට බැලුවම මේක විශාලයි. මෙයා විශාලයි මෙයා පොඩි. මෙයා විශාලයි මෙයා පොඩි. මෙයා විශාලයි මෙයා පොඩි. වෙනවනේ. කවදාවත් සමාන්තරාස්‍යක විකර්ණ ගිහිල්ලා ශීර්ෂ කෝණ සමච්ඡේද කරන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් දෙවන ප්‍රකාශය වැරදි. ශීර්ෂ කෝණ සමච්ඡේද කරන්නේ නැහැ. SRQ කියන්නේ ශීර්ෂ කෝණය විකර්ණයක් මගින් ශීර්ෂ කෝණයක් සමච්ඡේද වෙන්නේ නැහැ සමාන්තරාස්‍යක. එනම් දෙවන ප්‍රකාශය වැරදි. බලන්න ඔබ මොකද කරේ? පළවෙනි ප්‍රකාශය නිවැරදි, දෙවෙනි ප්‍රකාශය වැරදි කියලා හිතනවා නම් ඔබ නිවැරදි. හරි. ඊළඟ තියෙනවා පුතේ 7 8 එරින 1 8 7 8 ඍණ 1 8 සමානයි 3යි. පොදු හරය නිසා අපි 7 එකක් අඩු කරමු 6 8 a
සමානයි 3යි. දැන් මෙතන පුතේ හරස් ගුණිතය දැම්මොත් අපිට පුංචි සමීකරණයක් ලියා ගන්න පුළුවන්. මෙයා මේ ළමෙන් වැඩි වෙනවා මෙයා හරියුත් නැහැ ඒක කියලා හිතන්න. ඒවල 3 කියන්නේ 3යි සමානයි 6යි. මෙතන ඒකේ සංගුණකේ 3යින් කරන අපි දෙපැත්තම 3ෙන් බෙදමු. මේ පැත්තත් 3ෙන් බෙදුවා 6ත් 3ෙන් බෙදුවා 3ට 3 කැපුණා. ඒ සමානයි 6 බෙදුම 3 කියන්නේ 2යි. ඒ සමානයි 2යි. right? හොඳයි. ඒ අපි කතා කළේ 17 වෙනි ගාන. දැන් බලන්න අපිට මෙන්න ඒකට තියෙනවා ඊළඟ ජ්‍යාමිතිය ගාන. එතන දැන් හැමතිස්සෙම බලන්න ඕනේ මොන වගේ සම්බන්ධතාවයක්ද දෙන්නේ. රූපේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය. එහෙනම් කේන්ද්‍රය කියන්නේ මේ රේඛාව මත. කේන්ද්‍රය. අර කේන්ද්‍රය මෙහෙම දීලා තියෙනවා. මෙතෙන්ට දෙනවා සම්බන්ධයක්. මෙන්න මේ ආංශක x මෙන්න මේ ආංශක 60. අපිට තියෙන x ළඟේ හොයන්න කියලා. දැන් ඔබ දන්නවා මේ කේන්ද්‍රය ඕන මේ සමානයි මේ වෘත්තය ආරය. මේ සමානයි මේ වෘත්තය ආරය. ඒ කියන්නේ මෙතන ගොඩනැගෙන්නේ පුතේ සමද්විපාද ත්‍රිකෝණ කීපයක්. බොහොම සරලව හිතන්න මේ සමද්විපාද ත්‍රිකෝණයක් අවශ්‍ය ගන්න මේ සමද්විපාද ත්‍රිකෝණය. දැන් මම මෙන්න මේ ගැන කතා කරනවා. ඔබට පේනවා සමද්විපාද ත්‍රිකෝණේ මේ පාද දෙක සමානයි. ඒ කියන්නේ වෘත්තය ආරය නිසා මේ කෝණය මේ කෝණයට සමාන වෙන්න ඕනේ. සමාන පාදවල සමකෝණ. එහෙනම් මම මෙයා හැර නිසා මම මෙයාට දානවා අංශක 60යි කියලා. පැහැදිලිද? මේ පාද දෙක සමාන නිසා මේ කෝණ දෙක සමානයි. මම එතන දැම්ම අංශක 60යි කියලා. ඊළඟට x ළඟේ හොයන්න තව සම්බන්ධයක් ඕනේ. අන්න ඒකට තමයි මේ දීලා තියෙන්නේ මෙයා විස්කම්භයක්. මෙයා විස්කම්භයක්. මොකද මේ රූපයේ ඕ කේන්ද්‍රය කියන්නේ කේන්ද්‍රය දෙක තියෙන මේ රේඛාව. ඒකේ විස්කම්භය. ඔබ දන්නවා විස්කම්භයක් මගින් උත්තේජක ආපාතනය කරන කෝණය ඍජු කෝණය. එහෙනම් මෙන්න මේ ශීර්ෂ දෙක මගින් මෙන්න මේ කෝණය ඍජු කෝණයක් වෙන්නේ. එතනින් ගොඩනැගෙන සම්බන්ධතාවය තමයි x සහ 60 එකතුව. x ධන අංශක 60 සමානයි අංශක 90යි. මොකද හේතුව අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ නිසා. x උයි අංශක 60 එකතු වෙනවා පුතේ අංශක 90. දැන් අපි x උත්තර කරමු ධන 90 ඍණ 60 x සමානයි අංශක 30යි. බොහොම සරලයි. බොහොම සරලයි මේ වගේ සම්බන්ධතාවය. හොඳයි. අවසන් කලේ 18 වෙනි ගාන. හොඳයි. ඊළඟ බලමු පුතේ 19 වෙනි ගාන. 19 වෙනි ගානේ දීලා තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක රූප සටහන. AB චාපදිග සෙන්ටිමීටර 22ක් නම් ABCD පාටකල කොටසේ පරිමිතිය. මම පොඩි දල සටහනක් දාන්න. බලා ගන්න. මේ පාටකල කොටසේ පරිමිතිය. මෙන්න මේ ස්වභාවයෙන් තියෙන්නේ. මෙන්න විශාල ඡාපය, මෙන්න කුඩා ඡාපය. මෙන්න මේ ඡාපදිග සෙන්ටිමීටර් 22ක් කියලා දෙනවා. කවුද යා? AB. AB මෙතන CD. මෙතන සෙන්ටිමීටර් 7ක් දෙනවා. මෙතන සෙන්ටිමීටර් 7ක් දෙනවා. එහෙනම් මේ පැත්තටත් ඒක වළංගුයි මෙතනත් 7යි. මෙන්න මේ කොටස අඳුරු කරපු කොටස. right? පැහැදිලි. මෙතන දීලා තියෙනවා ඍජු කෝණය. දැන් මෙන්න මේ අඳුරු කළ කොටසේ පරිමිතිය හොයන්න නම් මේක 22 කියලා දීලා තියෙනවා. මෙතන 7යි මෙතන 7යි. මෙන්න මේ DC ඡාපදිග ඕනේ. එහෙනම් ඔබට එක දෙයක් කරන්න වෙනවා. DC ඡාපදිග හොයන්න වෙනවා. DC ඡාපදිග සමානයි ඔබ දන්නවා ඡාපදිගක් කියන්නේ වෘත්තයකින් කොටසක්. වෘත්තයක දිග කියන්නේ වෘත්තයේ පරිධිය සම්බන්ධතාවය අපි දන්නවා ඒක 2πr. නමුත් මෙතන අංශක 90ක් කියන්නේ 360ක් ගත්තොත් 4න් පංගුවක්. 360න් 90ක් කියන්නේ 4න් පංගුවක්. දැන් අපි සුළු කරමු. මෙතනම සුළු වෙනවා 2කට 1යි 4ට දෙවරක් 2යි. 5 කියන්නේ 7න් 22යි. අරය දීලා තියෙනවා පුතේ සෙන්ටිමීටර් 7ක්.
ඊළඟ මෙතන තියෙනවා දෙකෙන් එක. 7ට 1යි 4 සෙන්ටිමීටර 1යි 2ට 1යි 22ට 11යි. 11ක් කියන්නේ 11යි සෙන්ටිමීටර. දැන් පැහැදිලි මෙන්න මේක 11යි සෙන්ටිමීටර. මෙයා 22යි. 7යි 7යි. එහෙනම් අපි අවසන් කරමු. ABCD පරිමිතිය ABCD පරිමිතිය සමානයි ගන්න පුතේ 22යි සෙන්ටිමීටර 11යි සෙන්ටිමීටර 7යි 7යි 14යි සෙන්ටිමීටර 22යි 11යි 33යි 43යි 47යි සෙන්ටිමීටර. එහෙනම් ABCD අඳුරු කළ කොටසේ පරිමිතිය අපිට කොච්චරද සෙන්ටිමීටර 47. හොඳයි පුතේ. දැන් අපි එක දිගට කතා කළා ප්‍රශ්න 19. ප්‍රශ්න 19. අපි ගමු 20 වෙනි ප්‍රශ්නය. බස් රථයක සිටි මගීන් ගණන 25. ඊළඟ නැවතුම් වලින් බසින මගියා කාන්තාවක් වීමේ සම්භාවිතාව පහින් තුනක්. බස් රථයේ සිටි හැකි උපරිම කාන්තාවන් ගාන කීයද? මගින් 25යි ඉන්නේ. එහෙනම් මගින් 25යි. කාන්තාවක් වීමේ සම්භාවිතාව පහින් තුනයි. එහෙනම් බසේ සිටින කාන්තාවන් ගාන අපි මේ 25 වැඩි කරනවා පහෙන් තුනේ. 5ට 1යි 25ට 5යි 5යි 3 15යි. බසේ ඉන්න පුතේ කාන්තාවන් 15. බොහොම සරල ප්‍රශ්නයක්. බසේ ඉන්න කාන්තාවන් 15. උපරිම කාන්තාවන් ගාන 15. ඊළඟ එකේ හිස්තැන් දෙකක් තියෙන ඔබට පුරවන්න සුදුසු ජ්‍යාමිතික පද භාවිතා කර පහත දී ඇති ප්‍රකාශයේ හිස්තැන් පුරවන්න. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජයට අඳිනු ලබන ලම්බයෙන් ලදිනවා ලම්බයෙන් ප්‍රමේයයේ තියෙන වෘත්තයක කේන්ද්‍රයේ සිට ජයට අඳිනු ලබන ලම්බයෙන් එම ජය සමච්ඡේද වේ. ඔබට මතක් වෙන ප්‍රමේය 10 පන්ති ප්‍රමේය වෘත්ත ප්‍රමේය කේන්ද්‍රයේ සිට ජයට අඳිනු ලබන ලම්බේ ජය සමච්ඡේද වේ. හොඳයි. 22 වෙනි ගාන න්‍යාස ගානක්. බොහොම කල්පනාවෙන් බලන්න න්‍යාස බොහොම ලේසි. සම්මත හරිය තහවුරු කරගන්න 1 බිංදුව x2 මේක න්‍යාසයක් ගුණිතයක් තියෙන පුතේ න්‍යාස ගුණිතයක් 2 ඍණ 1 මේ අනිත් න්‍යාසය සමානයි ප්‍රතිඵලය ඇවිල්ලා තියෙනවා 3 සහ ඍණ 2. x ලග්ගේ හොයන්න කියන්නේ. x ලග්ගේ හොයන්න කියන්නේ. ඔබ දන්නවා න්‍යාස ගුණ කරනකොට මේ න්‍යාසයේ පේලියක් මේ න්‍යාසයේ තීරුවක් සමග ගුණ වෙනවා. පේලිය හා තීර. එතකොට මේ පේලිය මේ තීරුවෙන් ගුණ වෙලා ලැබෙන ප්‍රතිඵලය තමයි මේක. මේ පේලිය මේ තීරුවෙන් ගුණ වෙලා ලැබෙන ප්‍රතිඵලය තමයි මේක. මේ ප්‍රතිඵලය x නෙවෙයි. එහෙනම් පළමු පේලිය මේ තීරුවෙන් ගුණ කරලා ලැබෙන ප්‍රතිඵලය අපි තුල්ලේ කරමු 3ට. මෙතෙන්දී 1 වැඩි වෙනවා 2කින්. ධන x වැඩි වෙනවා ඍණ 1කින්. මෙයා වැඩි වෙනවා මෙයාගෙන් මෙයා වැඩි වෙනවා මෙයාගෙන්. සමාන වෙනවා 3ට. දෙවරක් එක 2යි. මෙතන ධන ඍණ 1 වරක් x කියන්නේ ඍණ x. ඍණ x සමානයි 3යි. 2 ඍණ x සමානයි 3යි. 2 ඍණ x සමානයි 3යි. ඍණ x ධන x වෙනකොට ධන 3 ඍණ 3ක් වෙනවා. එතකොට x සමානයි ඍණ 1යි. හදාගත්තේ x සමානයි ඍණ 1යි. x සමානයි ඍණ 1යි. 23 වෙනි ගාන. දී ඇති වෙන් රූප සටහනේ A' ඡේදනයේ B' කුලකයේ නිරූපණය වන පෙදෙස අඳුර කරන්න. බලන්න. අපිට තියෙන්නේ A' ඡේදන මේ වෙන් රූප සටහනේ ඔබට මතක් වෙන්න ඕනේ අපි 10 පන්තියේදී මේ වෙන් රූප හා සම්බන්ධව
ඉගෙන ගත්ත පොඩි සම්බන්ධතා තියෙනවා. ඒවා වැදගත් වෙනවා. මේ බලන්න. A dash ඡේදනය B dash. මේක කොහොම බලනවට වඩා ලේසි පුතේ. මේකට ගැළපෙන නියමයක් තිබුණා. A dash ඡේදනය B dash කියන එකේ මේ දෙන්නම අනුපූරක ස්වභාවයෙන් තියෙනකොට අපි මෙයා බලුවා A මේලය B සම්පූර්ණ එකේ අනුපූරකයි. A dash ඡේදනය B dash කියනකොට ඡේදනය මේලය වෙනවා මේක වරහණ මෙලිය. එතකොට මේ එකම කුලකයට මෙලිවි. මේ සම්බන්ධතාවයෙන් ලිව්වේ. Aට අයිති නැති ඒවායේ Bට අයිති නැති ඒවායේ පොදු ඒවා. Aට අයිති නැති ඒවා කියනකොට මේ ඔක්කොම. Bට අයිති නැති ඒවා කියනකොට මේ ඔක්කොම. පොදු ඒවා කියනකොට මේ එළියට එක පාඩක. මේකෙත් ඒකමයි කියන්නේ මේලේ B dash කියන්නේ මේලේට අයිති නැති. මේලේට අයිති නැති කියලා කියන්නේ මෙන්න මේක. ඔබ නිවැරදි නම් මොන ඔය ටික අඳුරන්න. හරි? right. මේ අපි කතා කළේ 23. 24 වෙනි ගාන. ධාරිතාව ලීටර් 2400ක් වූ ටැංකිය සම්පූර්ණයෙන් ජලයෙන් පිරවීමට ජල නලයකට මිනිත්තු 60ක් ගත වෙනවා. නලයෙන් ජලය ගලා සීග්‍රතාව. පුතේ පරිමාණ සීග්‍රතාවය ගැන කතා කරනකොට මේකත් අර වේගය වගේ තමයි. වේගය වගේ තමයි පරිමාණ සීග්‍රතාවය සමාන වෙනවා පරිමාව බෙදීම කාලය කියන එකට. ඒක අපි බලන්නේ මෙතන ධාරිතාවයේ ලීටර් 2400ක් කියලා කියනවා. සීග්‍රතාව සමානයි මෙතන පරිමාව බෙදීම කාලය. සීග්‍රතාව සමානයි මේ මොකද නලයේ සීග්‍රතාව සමානයි පරිමාව බෙදීම කාලය. එතකොට මොකද පරිමාව මේ ටැංකියේ පරිමාව 2400යි ලීටර්. මේකට යනවා මිනිත්තු 60ක්. මිනිත්තු 60ක් මම මෙහෙම ලියන්නම් මිනිත්තු 60ක්. බිඳුව කැපෙනවා. 6 වරක් 1යි 24ට 6 වරක් 4යි. 40යි. 40යි ලීටර් MI මිනිත්තුවට ලීටර් 40ක සීග්‍රතාවයක් තියෙනවා නලයේ. එතකොට නලයේ සීග්‍රතාව මොකද පුතේ මිනිත්තුවට ලීටර් 40යි. පරිමාව කාලයෙන් බෙදුවා අන්න අපිට ආව නලයේ සීග්‍රතාවය. අවසන් ගාන. හැමදාම මම කියන ඔබට මේ ගණන් 25න් එකක් පත ගාන. අදත් අපිට පත ගානක් දීලා තියෙනවා. ඒක බොහෝ වෙලාවට ඉන්නේ 24 හෝ 25 ගණන් දෙක තුන. එහෙනම් අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙන්න ඕන දෙයක්. මෙතන දීලා තියෙනවා පුතේ මෙන්න මේ ස්වභාවය. ABC සටහනක් දීලා තියෙනවා. මෙතන තියෙනවා සමාන්තර රේඛාවක් ඇඳලා දීලා ඒ මොකද්ද ACට සමාන්තරව මීටර 8ක් දුරින් ගමන් කරන රේඛාවක් ඇඳලා දීලා තියෙනවා. බලමු මොකද්ද මේ අපි කියන්නේ. මෙතන දෙන රූපයේ දැක්වෙන තොරතුරු රටුව A හා Bට සම දුරින් ACට මීටර 8ක් දුරින් පිහිටි D ලක්ෂයක් සොයන්න. ACට මීටර 8ක් දුරින් පිහිටි රේඛාව තමයි මේ තියෙන්නේ. ACට මීටර 8ක් දුරින් තියෙන පුතේ ලම්බ දුර මීටර 8ක් වෙන විදිහට පිහිටි සමාන්තර රේඛාවක් මේ ඇඳලා තියෙන්නේ. ඒක දීලා තියෙනවා ගන්න. A හා Bට සම දුරින් A හා B කියන්නේ අචල ලක්ෂ දෙක. අචල ලක්ෂ දෙකකට නේද දුරකින් ගමන් කරන ලක්ෂයක පතේ කියන්නේ පුතේ ලම්බ සමච්ඡේදකය. එහෙනම් මේ දෙන්නගේ ලම්බ සමච්ඡේදකය ඇඳුත් දල රූපයක් අඳින්නම් හරි මැදින් යන ලම්බ රේඛාව. හරි මැදින් යන ලම්බ රේඛාව ලම්බ සමච්ඡේදකය. ඒ දෙන්නම කැපෙනවා මෙන්න මෙතෙන්දී. අන්න ඒ ලක්ෂය තමයි D ලක්ෂය. මෙන්න මේක තමයි මේ සමාන්තර රේඛාවත් ලම්බ සමච්ඡේදකය ඡේදනය වෙන ලක්ෂය තමයි පුතේ D ලක්ෂය. හොඳයි. එහෙනම් අපි කෙටි ප්‍රශ්න 25 අවසන් කළා. අපි B කොටසේ ප්‍රශ්න වලට යමු. හොඳයි. හොඳයි පුතේ. දැන් අපි B කොටස පටන් ගන්න හදන්නේ. කෙටි ප්‍රශ්න පත්‍රයේ B කොටස කියන්නේ අතිශය වැදගත් කොටස. මොකද අනිවාර්යයෙන්ම මේ ලකුණු ටික ඔබට ගන්න පුළුවන්.
10 ගානේ 5ක් ලකුණු 50ක් තියෙනවා. මොකද මේ ගණන් පහ මොනවද එන්නේ කියලා අපි දන්නවා. එහෙනම් අපිට ඒ එන වෙනස් ගාන්න සූදානම් වෙන්න විතරයි තියෙන්නේ. මොකක්ද එන ප්‍රශ්නේ? කොහොමද ඒකේ ස්වභාවය කියලා අපි දන්නවා. එහෙනම් පුතේ අනිවාර්යෙන් උත්සාහ කරන්න ඕනේ කොටසක්. අපිට තියෙන මුලින්ම භාග ගන්න. එතකොට මේ ගාන කියනවා පෙරේරා මහතා තමාට ලැබෙන මාසික වැටුපෙන් 8න් 3ක් ආහාර සඳහා ඉතිරියෙන් 5න් 3ක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වැය කරයි. සැකලක් ගත්තොත් මෙන්න පෙර මහතාගේ ආදායම 8න් 3ක් ආහාර සඳහා. එතකොට ඉතිරියෙන් 5න් 3ක් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මේ ඉතුරු ටික. අර ඔය කිව්ව අදහස. 5න් 3ක් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වියදම් කරයි. දැන් මෙතන අහන පුතේ ආහාර සඳහා වියදම් කළ පසු ඉතිරි වන මුදල මුළු මුදලෙන් කවර භාගයක්ද? දැන් ඔබ දන්නවා ආහාර සඳහා 8න් 3ක් කියන්නේ. එහෙනම් මුළු මුදල අපි 8යි කියලා හිතමු. එහෙනම් පළවෙනි ප්‍රශ්නයට එනවා 8න් 8 අඩු කිරීම 8න් 3 සමානයි 8න් 5. එහෙනම් ඉතුරු වන මුදල මුළු මුදලෙන් කවර භාගයක්ද? 8න් 5. පැහැදිලි. ඊට පස්සේ අහනවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කළ පසු මුළු මුදලෙන් කොපමණ කොටසක් මෙතන කියන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කළ මුදල මුළු මුදලෙන් කවර භාගයක්ද? ඒ වගේම අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කරන්නේ ඉතිරියෙන් 5න් 3. පැහැදිලිවම තමයි ඉතිරිය 8න් 5යි. එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ එනවා ඉතිරිය 8න් 5යි 8න් 5න් 3ක් ඉතිරියෙන් 5න් 3ක්. එහෙනම් මේක සුළු කරනකොට 8න් 5 වැඩි කිරීම 5න් 3 මෙතන 5ට 5 කැපිලා යනවා. මම ඊට වඩා සුළු කරන්නේ 1යි 5ට 1යි උඩ 3 වරක් එක 3යි 8න් 3යි. එහෙනම් පුතේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා 8න් 3ක් වැය කරනවා. ඒ මුළු මුදලෙන් කවර භාගයක්ද 8න්? මේකත් මතක තියාගන්න යම් ඕනෑම ගානක අල්ලයන්ම දාලා සුළු කරලා එන භාගය මුළු මුදලෙන් භාගයක්. ඉතිරියෙන් කියලා එන්නේ අවසාන ප්‍රතිඵලය මුළු මුදලෙන් භාගයක් කියන එක. ඊට පස්සේ ආහාර හා දරුවන්ගේ අධ්‍යාපන කොටස වියදම් කළ පසු 8න් 3යි 8න් 3යි. ඉතිරි වූ මුදල කටයුතු සඳහා වියදම් කළ පසු ඔහුට ඉතිරි මුදල රුපියල් 20000 ඉතිරි වී පෙර මාතර ලැබුණු මුදල. එහෙනම් මෙන්න මේකට අවශ්‍ය අගය දීලා තියෙනවා 20000යි. එහෙනම් මේකටයි භාග්‍ය හොයන්න ඕනේ පුතේ. හරි මේකටයි මුදල දීලා භාග්‍ය. භාග හා සංඛ්‍යාත්මක සම්බන්ධතාවයේ අවසානයේ මේ හැම ගානකම එනවා. එතකොට මේකටයි භාග්‍ය. ආහාර සහ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කළ ප්‍රමාණ දෙක තියෙනවා 8න් 3යි 8න් 3යි. මෙතන 8න් 3යි මේකේ ප්‍රතිඵලය හැටියට ආව 8න් 3. එහෙනම් අපිට පළවෙනි පියවර එනවා ආහාර හා අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කළ එකතුව. ඒ කියන්නේ 8න් 3යි 8න් 3යි සමානයි 8න් 6යි. ආහාර හා අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කළ භාග එකතුව 8න් 6ක් වෙනවා. ඔබට පේනවා මෙතනයි කොටස. අපි අහන්නේ ඉතිරි වෙච්ච කොටසට අදාළ භාගය. ඉතිරි වූ කොටස. දැන් ඉතිරි වූ භාගය ඒක බලන්න අපි සමස්තය 8න් 8යි ඒකෙන් අපි අඩු කළා 8න් 6. 8න් 8යි 8න් 6යි. 8න් 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 6 අඩු කරපුවම ඉතුරු වෙනවා 8න් 2. අවශ්‍ය නම් අපිට මේක භාවිතා කරන්න පුළුවන්. තවදුරටත් අපි සුළු කරොත් එනවා පුතේ 2ට 2 1යි 8ට 2 4යි 4න් 1. එහෙනම් මෙන්න මේ කොටසලයි භාගය 4න් 1යි. 4න් 1යි. එතකොට භාගයක් කියන්නේ 4න් 1යි. ඉතිරි වූ මුදල සමානයි 20000යි. භාගයක් හැටියට 4න් 1යි ඉතුරු වෙච්ච මුදල පුතේ 20000යි. එම නිසා 4න් 1 සමාන වෙනවා 20000ට.
හතරෙන් එක සමාන වෙනවා 20000ට. එන සමස්ත වැටුපෙන් හතරෙන් එකක් සමානයි 20000ට. අහන්නේ පෙර මහතාගේ වැටුප මුළු වැටුප කියන්නේ පුතේ හතරෙන් එකක් කියන්නේ 20000 නම් මුළු වැටුප බලන්න මේ 20000 වැඩි වෙන්න ඕනේ හතරෙන්. එතකොට අපිට එනවා 80000ක්. එහෙනම් පෙර මහතාගේ මුළු වැටුප වෙනවා කියලා පුතේ 80000 තුන්වෙනි ප්‍රශ්නෙට කොටස. ඊට පස්සේ කියන පෙර මහතා තම නිවස සෑදීමට බැංකුවෙන් ගත් ණය මුදල සඳහා ණය වාරිකය මාසිකව බැංකුව විසින් ණය කරනු ලබයි. ඔහු තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වැය කරන මුදලට වඩා රුපියල් 10000ක් අඩුයි. දැන් අපිට අවශ්‍ය වෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වැය කරන කොටස බලන්න. එතකොට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යන්නේ පුතේ 8න් 3යි. නමුත් ඔබ දන්නවා 4න් එකක් කියන්නේ 20000යි. එහෙනම් 8න් එකක් කියලා කියන්නේ ඒකෙනුත් අඩක්. මොකද මේ මුදල අපි දන්නවා 8න් 2යි. 8න් 2ක් තමයි 20000 කියලා ගත්තේ. හරි. එහෙනම් මෙතන 8න් එකක් සමාන වෙනවා 10000ට. මම මේක ගත්තේ මොකටද? දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වැය කළ මුදල. අධ්‍යාපනය සඳහා වැය කළ මුදල සමානයි 10000 වැඩි වෙන්න ඕනේ 3න්. 8න් 3ක් බලන්න. ඒ කියන්නේ දරුවන්ගේ අධ්‍යාපනය දීලා තියෙනවා පුතේ 30000. පැහැදිලිද? මොකද දෙකේදී මම හතරෙන් එක භාවිතා කරපුවාම මට ආයෙත් තර්ක ගන්න ඕන. හරි. මොකද දරුවන්ගේ අධ්‍යාපනය සඳහා දීලා තියෙන මුදල 8න් 2ක් කියන්නේ මේකමයි 20000යි ඉතුරු වෙච්ච මුදල. එතකොට 8න් එකක් කියන්නේ 10000යි. මේක දෙකෙන් බෙදලා උත්තරේ. හරි. එතකොට දරුවන්ගේ අධ්‍යාපනයේදී 8න් 3ක් බලන්න 10000 වැඩි කළා 3න් 30000. නමුත් මේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වැය කළ මුදලට වඩා 10000ක් අඩුලු ණය වාරිකය. ණය වාරිකය 10000ක් අඩුයි. එතකොට ණය වාරිකයේ ඔහුගේ මුළු වැටුපෙන් කොපමණ භාගයද කියලා අහන්න. 10000ක් අඩු නම් පුතේ ණය වාරිකයේ ප්‍රමාණය රුපියල් 20000යි. අපි බලමු මෙතන ණය වාරිකයේ ප්‍රමාණය කොච්චරද? රුපියල් 20000යි. එහෙනම් අපි ගත්ත මෙතන ඒක අඩු කරේ ණය වාරිකය සමානයි 30000යි දරුවන්ගේ අධ්‍යාපනයට. ඒකෙන් 10000ක් අඩු කරා. එතකොට ණය වාරිකේ න පුතේ 20000ක්. ඔන්න ණය වාරිකේ. ණය වාරිකේ මුළු වැටුපෙන් කවර භාගයද කියලා අහන්නේ. එහෙනම් මුළු වැටුප 80000යි. 80000න් 20000ක් ණය වාරිකේ. මුළු වැටුප 80000යි. එහෙනම් ණය වාරිකේ න පුතේ කීයද? 80000න් 20000ක් ණය වාරිකය. ගමු මුළු වැටුප. ඒ භාගයක් ලෙස සමානයි. එතකොට ඔක්කොම 80000යි. 80000න් 20000ක් ණය වාරිකය. එතකොට එනවා පුතේ කීයද? 8න් 2ක්. මෙතන 4ක් කැපුණා 8න් 2ක්. 8න් 2ක් කියන්නේ 4න් 1ක්. මුළු වැටුපේ කොච්චරද? 4න් 1ක්. හොඳයි. අපි ඊළඟ ගානට යමු. හොඳයි. දෙවෙනි ගාන. මේ දෙවෙනි ගාන කේන්ද්‍රික ඛණ්ඩ හා සම්බන්ධ තලමිණිති හා සම්බන්ධ ගැටලුව. මේක බොහොම සරල ගැටලුවක්. මොකද අපි හැම කෙනෙකුටම හදන්න පුළුවන් ගැටලුවක්. මම පහුගිය ප්‍රශ්න පත්‍රවලත් කතා කළා. මේක අර 2πr සහ ෆයිර් වර්ගය හා සම්බන්ධ වෙච්ච ගැටලුවක්. මම එහෙමයි මේක දකින්නේ. මොකද හැමදාම මේකේ 2πr සහ ෆයිර් වර්ගයේ භාවිතය පිළිබඳව අහනවා. අර ප්ලෑනින් තියෙනවා. ඒ කියන්නේ මොන හරි දෙයක් ප්ලෑන් කරන්න තියෙනවා. බොහෝ වෙලා මම දැක්ක දෙයක්. මුදල් හා සම්බන්ධ સિદ્ધාන්ත තියෙනවා. මුදල් ගණනය කිරීමක් තියෙනවා. අනේ ඒ වගේ මේ අමුතුම මාධ්‍යයක ගානක් පුතේ මේක. දැන් අනිවාර්යයෙන්ම අර තලමිණිතේ එන 2πr ෆයිර් ඒ කියන්නේ වෘත්තයක වර්ගඵල එහා පරිධිය සූත්‍ර භාවිතය දන්නවනම් එච්චරයි මේ ගානේ. මේ ඊටු සියල්ලම බොහොම සරලයි.
අරේ සෙන්ටිමීටර් 14ක් හා කේන්ද්‍ර කෝණයේ අංශක 45ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක් සමග සම්බන්ධ වූ ඍජු කෝණික ත්‍රිකෝණයක් රූපයේ දැක්වේ. හරි. ෆයි සමානයි 42 කියලා ගන්න කියනවා. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අහනවා. මෙන්න කේන්ද්‍රික ඛණ්ඩය. කෝණයේ අංශක 45යි. එයාගේ වර්ගඵලය මොකද? ෆයි ආර් වර්ග භාවිතය. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. දැන් ඔබ දන්නවා මේක වෘත්තයකින් 8න් පංගුවක් 45ක් කියන්නේ 345 කියන්නේ 8න් පංගුවක්. එතකොට එහෙනම් අපි බලන්න ඕනේ පළවෙනි එක මෙයාගේ වර්ගඵලය කියන්නේ ෆයි ආර් වර්ගය වැඩි කිරීම 8න් 1. එතකොට මෙතන ෆයි කියන්නේ ගණන කර දෙනවා 7න් 22. අරේ ගණන කර දෙන පුතේ 14යි සෙන්ටිමීටර්. වර්ගය කියන්නේ 14යි සෙන්ටිමීටර් වැඩි කිරීම 8න් 1. අපිට මෙතන සරලව සුරු වෙනවා 4 7 1යි 14ට 7 2යි සෙන්ටිමීටර්. එතකොට මෙතන 8ට සුරු වෙනවා මම ගන්න 2ට 1යි 8ට දෙවරක් 4යි. තවත් මෙතන සුරු වෙනවා 17ට දෙවරක් 7යි 4ට දෙවරක් 2යි. එතකොට මෙතන උඩින් පල්ලෙහාට එනවා 22 වැඩි කිරීම 7යි වර්ග සෙන්ටිමීටර් 4ක් 7යි. මෙයා වැඩි වෙනවා භාගේ මට අතම සුළු කරන්න තිබුණා. නමුත් මම තාම පේජ් එකකට ඔබට පැහැදිලි කරන්න. දැන් 2ට 2 1යි 22ට 11යි. අවසාන වශයෙන් 11ක් 77යි වර්ග සෙන්ටිමීටර්. ඊළඟ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය වෙනවා පුතේ වර්ග සෙන්ටිමීටර් 77. ඊළඟට අපෙන් අහනවා ABD ඍජු කෝණික ත්‍රිකෝණයේ වර්ගඵලය. මෙයාගේ වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට සමානයි. මේ දෙකේ වර්ගඵලය සමානයි. සමාන නම් AB දිග. මේ AB දිග. එහෙනම් ඔබ දන්නවා ත්‍රිකෝණ මේ වර්ගඵලය 77යි වර්ග සෙන්ටිමීටර. එහෙනම් මේක සමාන නම් එහෙනම් අපි සූත්‍ර ඔස්සේ මේවා ගියේ. ත්‍රිකෝණික වර්ගඵලය කියලා කියන්නේ පුතේ භාගයක් ආධාරකයේ AB වැඩි කිරීම ලම්බෝස කියන්නේ මේක ඒක වෘත්තයේ ආවේ 14මයි. එහෙනම් ලම්බෝස වෙනවා 14 සෙන්ටිමීටර. භාගයක් ආධාරක වෙන ලම්බෝස මේක සමාන වෙනවා 77යි වර්ග සෙන්ටිමීටර. පැහැදිලිද ඔබට? 77. දැන් අපි සුළු කරමු. මෙතන 2ට 1යි 14ට 2 7යි සෙන්ටිමීටර. එතකොට එනවා AB වැඩි කිරීම 7යි සෙන්ටිමීටර සමානයි 77යි වර්ග සෙන්ටිමීටර. දැන් මේ 7 අයින් කරලා අපි දෙපැත්තම 7ෙන් බෙදමු. AB වැඩි කිරීම 7යි සෙන්ටිමීටර සමාන වෙනවා 77යි වර්ග සෙන්ටිමීටරට. මම මේ පැත්තත් බෙදුවා 7යි සෙන්ටිමීටරකින් මෙහෙත් බෙදනවා 7යි සෙන්ටිමීටරකින්. 7ට 7 කැපෙනවා AB උක්ත වෙනවා 77 7ෙන් බෙදුවොත් 11යි වර්ග සෙන්ටිමීටරකින් බෙදුවොත් දර්ශක නීති අනුව සෙන්ටිමීටර ඉතුරු. ඔන්න පුතේ අපි හොයාගත්තා AB දිග 11යි සෙන්ටිමීටර. මම මේ දත්ත ලකුණු කරනවා මේක මකලා දාන්න සනොත් ඔබ රූපයක් අතර රූපේ දත්ත ලකුණු කර යනවා ඒවා වෙනම භාවිතා කරන්න. හොඳයි. ඔන්න දැන් AB දිග හොයාගත්තා. ඊට පස්සේ අහන පුතේ අපේ DC ඡාප දිග හොයන්න. අන්න දැන් ආව අපිට 2πr භාවිතය. ඉස්සෙල්ලා πr වර්ගය භාවිත කරලා දැන් ආව 2πr භාවිතය. හරි. අපි බලමු DC ඡාප දිග කොච්චරද කියලා. මම හිතන ගන්න DC ඡාප දිග DC ඡාප දිග සමානයි 2πr වැඩි කිරීම කෝණය 45ක් කියන එකේ අදහස මොකද පුතේ 360න් 8න් පංගුවක්. දැන් අපි ආදේශ මෙතනම සුළු කරලා 2ට 1යි 8ට දෙවරක් 4යි. මම එතනම සුළු කරලා දැම්මයි. 5 කියන්නේ 7න් 22යි. වැඩි කිරීම r කියන්නේ 14යි සෙන්ටිමීටර. මෙතන තියෙනවා 4න් 1. කැපෙනවා 7ට 1යි 14ට 7 2යි c. 22 වරක් 2 44යි සෙන්ටිමීටර. ඒක බෙදෙනවා පුතේ 11යි. sorry 4යි. ඒක බෙදෙනවා 4යි. දෙවරක් 22 44යි 4ෙන් බෙදෙනවා. 44 4ෙන් බෙදෙනකොට 11යි සෙන්ටිමීටර. අන්න දැන් අපේ DC ඡාප දිග ආව 11යි සෙන්ටිමීටර. දැන් මොකද කියන්නේ අවසානට? ඡාප දිග හරි.
AD දිග 17.8ක් ලෙසගෙන ABCD සංයුක්ත රූපයේ පරිමිතිය බලන්න මොන තරම් සරල ගණනක්ද. එතකොට AB දිග 17.8යි. අරගෙන අපිට කියනවා මේ සංයුක්ත රූපයේ පරිමිතිය. තව පුංචි උත්සාහයක් විතරයි. මොකද අපි සියල්ල හොයලා තියෙන්නේ අපිට පයිතගොරස් ප්‍රමේය දාලා හොයන්න තිබිච්ච දේ අපිට දීලා තියෙනවා. එහෙනම් ABCD පරිමිතිය. ABCD පරිමිතිය සමානයි 17.8 සෙන්ටිමීටර් එකතු කිරීම 11 ඒවා දෙකයි අමත 11 cm 11 cm ධන මෙතන 14යි cm. දැන් මොකද අපිට ඉන්නේ 11 22යි 32යි 36යි 17.8 එකතු කිරීම මෙතන 11 22යි 14යි කියන්නේ 36යි සෙන්ටිමීටර්. දශම 8යි 7යි 6යි 13න් 3 එකක් ඉතුරුයි 4යි 1යි 5යි 53.8යි සෙන්ටිමීටර්. හරි. ඔන්න එතකොට අපි ඒ ගානත් අවසන් කරා බොහොම සරල ගානක්. අපි යමු තුන්වෙනි ගානට. හරි. තුන්වෙනි ගාන. ප්‍රතිශත ගාන. අනිවාර්යයෙන්ම ප්‍රතිශත පාඩමේ මේ විභාගත රචනා පේපර් එකේ ගානක් තියෙනවා. බොහෝ වෙලාවට ඒ කොටස් වරිපණම් වගේ තීරු බදු වගේ දේවල් තමයි බොහෝ වෙලාවට භාවිතා කරන්නේ. නිදහස් දෙනවා. ඒ පාඩම් 12 13ම භාවිතා කරන්නේ. කොටස් වෙනකොට ආයෝජක වන කාසිම් මහතා කොටසක වෙළඳපළ මිල රුපියල් 60ක් වන අවස්ථාවක සමාගම කොටස් මිලදී ගැනීම සඳහා 90000ක් ආයෝජනය කරයි. ඔන්න දෙක තියෙනවා වෙළඳපළ මිල රුපියල් 60යි. ආයෝජනය කර මුදල 90000යි. මේ අවශ්‍ය දත්ත ටික ලියාගත්තා. වෙළඳපළ මිල 60යි. ආයෝජනය කළ මුදල 90000යි. සමාගම කොටසකට රුපියල් 7ක් ගෙවනවා. කොටසට ලාභාංශය රුපියල් 7යි. කොටසට ලාභාංශය රුපියල් 7යි. එතකොට අපිට මොකක්ද අහන්නේ? මිලදීගත් කොටස් ගණන. මිලදීගත් කොටස් ගණන හොයන්න අපිට දත්ත දෙක දීලා තියෙනවා. ආයෝජනය කළ මුදල දීලා තියෙනවා. වෙළඳපොළ මිල දීලා තියෙනවා. කීයද දාලා වෙන්නේ කොච්චරද වැය කරන්නේ? හරි. එහෙනම් ආයෝජනය කළ මුදල වෙළඳපොළ මිලෙන් බෙදුවොත් පුතේ මිලදීගත් කොටස් ගණන අපිට ලැබෙනවා. එහෙනම් පළවෙනි උත්තරේ එනවා කොටස් ගණන සමානයි 90000 බෙදන්න ඕනේ වෙළඳපොළ මිල රුපියල් 60. බිංදුවට බිංදුව කැපෙනවා. 90ට 6 වරක් 15යි බිංදුවයි බිංදුවයි. එහෙනම් කාසිම් මහතා මිලදීගෙන තියෙනවා කොටස් 1500ක්. ඔහුට ලැබෙන වාර්ෂික ලාභාංශ ආදායම කොටසට 7ක් ගෙවනවා කියලා තියෙනවා පුතේ. 1500ක් කොටස් තියෙනවා. බොහොම ලේසි. එක කොටසකට 7යි නම් 1500 බලන්න 1500 වැඩි කරනවා 7. දෙක ලාභාංශ ආදායම සමානයි මේ 1500 වැඩි කරනවා 7. බිංදුවයි බිංදුවයි 4ක් 5 35යි 3ක් ඉතුරුයි 4ක් 7යි 3යි 10යි රුපියල් 10500ක් ලැබෙනවා. රුපියල් 10500ක්. එහෙනම් රුපියල් 10500ක මුදලක් ලැබෙනවා. ඊළඟට උනද ලාභාංශ ආදායම 10500 බලන්න මොකද උත්තර හරිද කියලා. වසරකට පසු ඕසතු කොටස් සියල්ල විකිණීමෙන් රුපියල් 4500ක ප්‍රාග්ධන ලාභයක් ලබයිනම් කොටසක විකුණුමෙන්. දන්නවා දරුවනේ ප්‍රාග්ධන ලාභය කියන්නේ කාලයත් සමග කොටසක වටිනාකම ඉහළ යාම නිසා ලැබෙන අමතර ආදායම. කොටස් සඳහන් මේ ලෝකයේ තියෙන ඕනෑම ප්‍රාග්ධන භාණ්ඩයක මේ ලාභාංශ ආදායම තියෙනවා. එතකොට පුතේ මේ කොටසක ප්‍රාග්ධන ලාභයේ හැටියට මෙයාට 4500ක් ලැබෙන කාලය අවසානයේ. මේ 4500 ලැබෙන කොටස් 1500කට.
එතකොට අපි නහන්නේ කොටසක විකුණුම් මිල. ගත්තේ 60ටනේ. එක කොටසකට කොච්චර වටිනාකමක් වැඩිලාද කියලා බලමු. 4500ක් ලැබෙන්නේ කොටස් 1500කට. එහෙනම් 4500 1500න් බෙදුවොත් එක කොටසකට ප්‍රාග්ධන ලාභය හොයාගන්න පුළුවන්. එහෙනම් අපි තුන්වෙනි උත්තරේ ලියනවා කොටසට ප්‍රාග්ධන ලාභය. කොටසට ප්‍රාග්ධන ලාභය බලන්න 4500 බෙදනවා 1500. බිංදුව දෙක බිංදුව කියනවා 45 පහලින් බෙදුවොත් 3යි. රුපියල් 3යි. කොටසකට ප්‍රාග්ධන ලාභය 3යි. අහන්නේ ප්‍රශ්නේ ඔක නෙමෙයි කොටසක විකුණුම් මිල. එහෙනම් කොටසක විකුණුම් මිල අර ගත්තු ඒ කියන්නේ වැය කළ රුපියල් 60ට තව රුපියල් 3ක් එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රාග්ධන ලාභයෙන් ලැබිච්ච රුපියල් 3. එහෙනම් පුතේ කොටසක් විකුණලා තියෙන රුපියල් 63ට. කොටසක් විකුණලා තියෙන පුතේ රුපියල් 63ට. පැහැදිලි. ඔහුට ලැබෙන වාර්ෂික ලාභාංශ ආදායම අහම ඒක හරියුවා. ඊට පස්සේ අපි ලියුවා කොටසක විකුණුම් මිල රුපියල් 63යි. අවසාන ඊට පස්සේ කරනවා ඊට පස්සේ මෙන්න මෙහෙම කාසිම් මහතා තමා ලැබූ ලාභාංශ ආදායම 10500. ප්‍රාග්ධන ලාභය එක් කොට 4500. එක් කොට ඒ සම්පූර්ණ මුදල වාර්ෂික වැල් පොලි අනුපාතිකයේ 12ක් ගෙවන බැංකුවක ස්ථිර තැන්පතුවක් ලෙස වසර දෙකක කාලයකට තැන්පත් කරයි. එහෙනම් තැන්පත් මුදල හොයමු. තැන්පත් මුදල. අපි තැන්පත් මුදල. කීයද තැන්පත් කරන්නේ? තැන්පත් මුදල සමානයි 10500 සහ 4500. 10500 කියන්නේ ලාභාංශ ආදායම 4500 කියන්නේ ප්‍රාග්ධන. මේ දෙක එක්කම තමයි තැන්පත් කරන්නේ. එතකොට එනවා බිංදුවයි බිංදුවයි 5යි 10න් බිංදුව එකක් ඉතුරුයි 5යි 6යි. එතකොට බිංදුවයි බිංදුවයි 5යි 10න් බිංදුව එකක් ඉතුරුයි ඒකයි මේ 5යි 4යි 5යි මෙතන තව මේක පිළික. කීයද ආයෝජනය කරන රුපියල් 15000. එතකොට එයත් බැංකුවක තැන්පත් කරන පුතේ රුපියල් 15000. 10500යි 4500 කියන්නේ කීයද රුපියල් 15000. එතකොට මේ බැංකුව 112ක් ගෙවනවා. ස්ථිර තැන්පත් කරලා එතකොට තැන්පත් කළ මුදල 15000 බැංකුව ගෙවන රුපියල් 112ක්. අහන්නේ වසර දෙක අවසානයේ ගිණුමේ ඇති මුළු මුදල. හරි. අපි හදාගෙන යන්න. මම මේ වැල් පොලි අනුපාතිකයේ 112 දීලා තියෙන පුතේ. එතකොට අපිට එක පේලෙන් හදන්නත් පුළුවන්. මේ ක්‍රම තුනකට මේ වැල් පොලි ගන්න හදන්න පුළුවන්. නමුත් මම සරලම ක්‍රමයෙන් හදනවා. හැබැයි ඒක ටිකක් දිගයි. ඔබ ඕන කෙනෙකුට තේරෙන්න. නමුත් එක පේලෙන්ොත් මේ උත්තරේ ගන්න පුළුවන්. හොඳ ඒක ටිකක් භයානක විභාගයට උනත් මොකද පියවර ලැබෙන ලකුණු ටිකත් අපිට නැති වෙන්න පුළුවන්. එතකොට දැන් මම තැන්පත් මුදල ඉච්චරයි. ඔබ දන්න 112 දෙක පළමු වසර අවසානයේ මුළු මුදල. අපි එහෙම අහමු. 15000 15000 වැඩි කරන්න ඕනේ 112 මේ පළමු වසර අවසානයේ මුළු මුදල හොයන්න. මෙතන බිංදුවට බිංදුවක් කැපෙනවා 12 බිංදුවයි 12 60යි 6ක් ඉතුරුයි 12 12 10 රුපියල් 1800ක් එකතු වෙනවා. එතකොට මුළු මුදල කියලා කියන්නේ පුතේ මේ 1800යි 15000 එකතු කරපුවාම මේ 1800 පොලිය 1800 එතකොට පොලියයි මුදලයි එකතු කරපුවාම 1800ක් එකතු කරනවා. එතකොට එනවා පුතේ 16800.
ඔන්න පළමු වසර අවසානයේ මුදල 16800. ඒක පළමු වසර අවසානයේ මුදල 16800. දෙවෙනි වසරට ආයි පොලිය හැදෙනවා. දෙවන වසරට පොලිය. දෙවන වසරට පොලිය. මේ 16800 වැඩි කරනවා පුතේ නැවත 112යි. බිඳු දෙක කැපෙනවා 12 සරක් 96යි 9ක් ඉතුරුයි 12 සරක් 6 72යි 9යි කියන්නේ 81යි 8ක් ඉතුරුයි 12 සරක් 12යි 8යි 20යි 2016ක් ආව පොලිය. දැන් ඒ 2016 එකතු වෙනවා මුළු මුදලට. මුළු මුදල මොකටද එකතු වෙන්නේ 16800ට 16800ට 2016ක් එකතු වෙනවා 16 10යි 18816 ඔන්න වසර දෙකක් අවසානයේ මුළු මුදල කොච්චරද තේ 18816 බලන්න උත්තර හරිද කියලා. හොඳයි. අපි යමු තුන්වෙනි ගාන හරි හතරවෙනි ගානට වඩ ප්‍රස්තාර ගානට. හරිද? පද්මිනී මහත්මිය තමා සතු ගෙවතු වගාව සඳහා විවිධ එළවලු පැළ තෝරාගත් ආකාරය දී ඇති වඩ ප්‍රස්තාරයේ දැක්වේ. තක්කාලි පැළ ගණන බඩු පැළ ගණනට සමානයි. තක්කාලි පැළ ගණන බඩු පැළ ගණන සමානයි. මේ කෝණය එතකොට තක්කාලි පැළ ගණන බඩු පැළ ගණන සමාන කෝණයක් සමාන වෙන්න ඕනේ. අපි මෙතන දාමු අංශක x මෙතන දාමු අංශක x. තක්කාලි පැළ ගණන බඩු පැළ ගණන සමානයි කියවහම නම් ඒ දෙකටම දැම්මා කෝණය අංශක x. එතකොට කෝණ දෙක සමාන වෙන්නේ. හරි. තක්කාලි පැළ ගණන නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය විශාලත්වය ස්වර මේක අහනවා කොහොමද නේ x ලගේ හොයි නා අපිට දෙන්න පුළුවන් මෙතන බණ්ඩක්ක වලට දීලා තියෙනවා අංශක 90ක් එනම් සමීකරණයක් ලියමු අංශක x ධන අංශක x ධන 90 ධන 30 කියන්නේ 120යි සමානයි 360යි අංශක 2යි x ධන 120 සමානයි 360යි අංශක 2යි x සමානයි 360 120ක් අඩුනාම 240යි. මේ 120 මෙහාට ගත්තොත් ඍණ 120ක් ඒතකොට 240. අපි දෙපැත්තම බෙදනවා දෙකකින්. 240ක් බෙදනවා දෙකකින්. දෙකට දෙක කැපෙනවා. අංශක x සමානයි 120යි. ඔන්න පුතේ අංශක x සමානයි 120යි කියලා කියන්නේ තක්කාලි පැළ ගණන නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 120යි. මම දැන් ලියන්නම් ඔබ ලියන්න එපා අංශක 120යි. එහෙනම් මෙතනත් එන්න ඕනේ කෝණය මොකද්ද අංශක 120යි. පැහැදිලිද අපිට? හරි. මොකද කෝණ දෙක සමාන නිසා. ඊළඟ පුතේ දෙවෙනි කියනවා ගෙවත්තේ ඇති මිරිස් පෙළ ගණන 15ක්. එහෙනම් බඩු පෙළ ගණන කියලා. බඩු පෙළ වල කෝණය 120යි. මිරිස් පෙළ වල කෝණය 30යි. හැබැයි මිරිස් පෙළ ගණන 15යි. එතකොට පුතේ කෝණය දන්නවා දත්ත ගාන ගැලපීමක් කරන්න. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න ඕනේ බොහෝ වෙලාවට ඒකීය භාගයක අගයට මෙතන යනවා. දැන් උදාහරණයක් මම පෙන්නන්නම්. මේ අංශක 30 කියන්නේ 360න් 30ක්. 360න් 30ක් සමාන වෙනවා පැල 15ක් දත්ත 15කට. 360න් 30ක් කියන්නේ දත්ත 15කට. ඒ කියන්නේ පැල 15ක්. එහෙනම් අපිට මේක අවශ්‍ය නම් 360න් එකක්. මේ 15 බෙදනවා 30න්. එහෙනම් 360න් එකක් නිරූපණය කරන්නේ 30න් 15. 30න් 15. අහන්නේ බඩු පැලවල කෝණය. එහෙනම් 360න් එකක් කියන්නේ 30න් 15ක් නම් අංශක 120ක් බලන්න මෙයා වැඩි කරන්න ඕනේ 120. එකක් අංශක එකක් කියන්නේ 30න් 15ක් නම් අංශක 120ක් තමයි බඩු පැල ගන්න. එහෙනම් 120ෙන් වැඩි කරනවා. එහෙනම් බඩු පැල ගණන සමානයි 30න් 15 ඒ කියන්නේ අංශකයක ප්‍රමාණය මෙයා වැඩි කරනවා 120.
30ට 1යි 120ට 30 ඒවා 4යි. නම් 15ක් 4 60. කීයද බටු පෙළ 60යි. ඔන්න පළවෙනි දෙවෙනි උත්තරය යනකොට බටු පෙළ 60යි. හරි. ඒ කියන්නේ එකක් කියන්නේ 30න් 15ක් 120ක් බලන්න වැඩි කළා 120 බටු පෙළ 60යි. ඊළඟ අහකට මෙන්න වටපස්තන නිරූපණය කරන මුළු එළවලු පෙළ ගන්න. දැන් බොහොම ලේසියි. මුළු එළවලු පෙළ ගන්න 30න් 15ක් කියන්නේ අංශක එකක් කියන්නේ 30න් 15. මුළු එළවලු පෙළ ගන්න කියන්නේ 360. එහෙනම් අපි මේක වැඩි කරමු. මුළු එළවලු පෙළ ගණන සමානයි. මේ 30න් 15 දැන් වැඩි කරන්න 360 සමස්ත වටපස්ථාරයයි 30ට 1යි බිඳුව කපලා දාමු 3ට 1යි 6ට 3 වරක් 2යි 5 සරක් 12 12 සරක් 5 60යි 6ක් ඉතුරුයි 12 සරක් 12යි 18යි එනම් මුළු පැල ගන්න කොච්චරද පුතේ 180යි එහෙනම් වටපස්ථාර නිරූපණය කරන මුළු පැල ගණන 180යි. හරි. දැන් මොන උත්තර තුනක් අපි දීලා තියෙන්නේ. 60යි 180යි පළවෙනි එක දීලා තියෙනවා විතර කෝණේ හොයාගත්තා 120. ගෙවතු වගාව ආරම්භ කොට මාසකට පමණ පසු පරිපෝධ උවදුරකින් බණ්ඩක්කා පෙළ 30ක් මෙන්න බණ්ඩක්කා මෙතනින් 30ක් අඩු වෙනවා. බණ්ඩක්කා පෙළ 30ක් අඩු වෙන්නේ. හොඳේ. බණ්ඩක්කා පෙළ 30ක් විනාශ වෙනවා. වෙනස් වූ දත්ත සලකා ඇඳ ඇති නව වටපස්ථාරයක තක්කාලි පෙළ ගණන මැරුණේ බණ්ඩක්කා පෙළ 30ක්. ඉල්ලන්නේ තක්කාලි පෙළ ගණන. ඒක මැරලා නැහැ හොඳේ. දැන් තක්කාලි පෙළ වල කෝණේ අංශක 120යි. මැරුණේ බණ්ඩක්කා පෙළ 30ක්. හැබැයි ඔබ දන්නවා පෙළ ගාන අඩු වෙනකොට කෝණය වෙනස් වෙනවා. ඒ පෙළ 30ක් සමස්ත වස්තාරේ පෙළ 180න් 30ක් අඩු වුණා. පෙළ ගාන අඩු වෙනකොට කෝණය වෙනස් වෙනවා. දැන් අපි බලමු කොහොමද වෙනස් වෙන්නේ? වෙනස් වූ දත්ත සලකා නව වටපස්ථාරයක තක්කාලි පෙළ ගණන නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. අපිට තියෙන හොයන දත්ත කීපයක්. පළවෙනි දත්තේ තමයි පුතේ සමස්ත පෙළ ගණන. සමස්ත පෙළ ගණන. එතකොට දැන් 180යි නව අවස්ථාවේ සමස්ත පෙළ ගණන අපිට ඕන වෙනවා. ඊළඟට අදාළ නිරූපණය කියන්නේ තත්කාලික පෙළ ගණන නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ තත්කාලික දැන් තියෙන තත්කාලික පෙළ ගණන. මොකද ඔබ හොයාගත්ත ඒවලේ බටු පෙළ 60යි කියලා. එහෙනම් තත්කාලික පෙළත් 60යි. මොකද මේ දෙකේ පෙළ ගණන සමානයි කියලා තියෙන්නේ. අපි ඉස්සර හොයාගත්ත අපි ඉන්නේ බටු පෙළ කීයද කියලා. ගෙවත් ඇති මිරිස් පෙළ ගණන 15ක් නම් බටු පෙළ ගණන අපි ඒක 60යි කියලා. එහෙනම් බටු පෙළ 60 නම් තත්කාලික පෙළත් 60 තමයි. මොකද ওই දෙකේ කෝණ දෙක සමානයි. හැබැයි මේවා මැරිලා එහෙම නැහැ හොඳේ. හරි. නව අවස්ථාවේ මුළු පෙළ ගණන සමානයි 180න් අඩු කරන්න මැරිච්ච පෙළ 30. මුළු පෙළ ගණන 150යි. මුළු පෙළ ගණන 150යි. එතකොට ඔබ දන්නවා නව අවස්ථාවේ කෝණයක් හොයන්න නම් සමස්ත දත්ත ගානේ භාගයක් හැටියට අදාළ දත්ත ගාන දීලා ඒක 360න් වැඩි කරන්න ඕනේ. එතකොට තක්කාලි පෙළ සඳහා වෙන් කරන කෝණය දැන් නව අවස්ථාවේ කොහොමද බලන්න නව අවස්ථාවේ සමස්ත පෙළ ගණන 150යි. මුළු පෙළ 150යි නිරූපණය කරන්නේ. ඒතකොට නිරූපණයේ මුළු දත්ත ගණන 150යි. තක්කාලි පෙළ 60යි. 150ට 60යි. 360ට බලන්න වැඩි කරා 360. 150ට 60ක් නම් 360ට කොච්චරද? අපි වුණ බිඳුවට බිඳුව කැපුණා. 15ට 1යි 60ට 15 වේවා 4යි.
බිඳුවට බිඳුව කැපුණා 15ට 1යි 60ට 15 විව 4යි 36 විව 4ක් 144යි අංශක. එන නව අවස්ථාවේ කෝණය වෙනස් වුණා. මෙහි මරුනේ මේ වට කෝණේ වටිනාකම වැඩි වුණා. එතකොට පුතේ අංශක 144ක් දක්වා වැඩි වුණා ඒ කෝණය. හොඳයි. මේ අපි අවසන් කළේ හතරවෙනි ගාන. අපි යමු ඊට පස්වෙනි ගානට. හොඳයි පුතේ. අවසාන ප්‍රශ්නය ගායනය හා සම්බන්ධ රියැලිටි වැඩසටහනකට අවසාන වටේ සඳහා රසිකයන්ගේ මනාපය පරිදි තෝරාගත් 1 සිට 5 තෙක් අංක ලැබූ 5 දෙනෙක් අතරින් අහඹු ලෙස තෝරාගත් දෙදෙනෙක් අහඹු ලෙස දෙදෙනෙකු තෝරා ගැනීමේ අවස්ථාව එළඹ තිබේ. ඒ කියන්නේ එක්තරා වැඩසටහන රියැලිටි වැඩසටහනක මුල් 5 දෙනා තෝරගෙන තියෙනවා. ඒ 5 දෙනාගෙන් අවසාන වටේට දෙන්නෙක් තෝරගන්නයි මේ හදන්නේ. ඒ සඳහා අඳින ලද ප්‍රස්තාරයක් තියෙනවා. හැබැයි මම මේ කතර ටික දාලා තියෙන්නේ අවසන් කළා නෙමෙයි. මම නිවැරදි ප්‍රස්තාරයක් තාම මෙතන සම්පූර්ණ කළා නෙමෙයි. හරි මම අර එක සැරේ ඇඳලා තියාගත්තා ඔබට අවශ්‍ය දේ නිරූපණය කරන්න කාලය ඉතුරු කරගන්න. එතකොට ඔබගෙන් අහනවා දැන් පුතේ වැදගත්ම දේ තමයි යම් ලක්ෂ්‍ය ප්‍රස්තාරයක් භාවිතයේදී ඔයාලා තේරුම් ගන්න වැදගත්ම මම මේක ස්වායත්ත විචාරය සිද්ධියක්ද පරායත්ත විචාර සිද්ධියක්ද කියලා. මොකද එහෙම ඔබට හිතන්න බැරි නම් මේකෙන් වැඩක් නෑ. දැන් ඔබ හිතන්න මේ වගේ තෝරා ගැනීමේ වැඩසටහනකදී ඔබ හිතන්න එකම පුද්ගලයාට මේ අවස්ථා දෙකම ලැබෙන්නේ නැහැ. දැන් ඔබ හිතන්න අංක 1 කියලා තියෙන පුද්ගලයා පළමු තේරීමේදී තෝරගත්තා නම් ඔහු දෙවන තේරීමේදී ආයි ඔහුට අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. මොකද පළවෙනි එක තෝරගෙන ඉවරයි. දෙදෙනෙක් තෝරගන්න. ඒ දෙදෙනෙක් තෝරගන්නකොට ඒ අංක 1 පළමු අවස්ථාවට තේරුණා නම් දෙවන අවස්ථාවත් එකට තේරෙන්න බෑ. නමුත් කවුරු තෝරාගයිද කියලා සම්භාජනය කියන්න බැරි නිසා අපි ඒක නිරූපණය කරලා දෙනවා 5 දෙනා. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න පළමු තේරීම හැටියට එක තෝරගත්තා නම් ඔහුට දෙවෙනි අවස්ථාව හම්බෙන්නේ නැහැ. ඒක අවස්ථා දෙකේම එක තෝරගන්න බෑ. එහෙනම් මේ සිද්ධිය පවතින්නේ නැහැ. පළමු තේරීම හැටියට දෙක තෝරගත්තා නම් දෙවෙනි අවස්ථාව දෙකට ලැබෙන්නේ නැහැ. අවස්ථා දෙකේම දෙක තෝරගන්න බෑ. එහෙනම් මේ සිද්ධිය පවතින්නේ. එහෙනම් පුතේ මේක පරායත්ත සිද්ධියක්. පළමු සිද්ධිය මත දෙවන සිද්ධිය වෙනස් වෙනවා. එහෙනම් පළමු සිද්ධිය නිසා දෙවන සිද්ධිය වෙනස් වෙනවා නම් අපි ඒවට කියනවා පරායත්ත සිද්ධි කියලා. පරායත්ත සිද්ධි ලක්ෂ්‍ය ප්‍රස්තාරක පුතේ පොදු සිද්ධි පද්ධතියක් පවතින්නේ නැහැ. මම ඒකයි කිව්වේ මම මේක වෙනස් කරනවා. ඔන්න දැන් මේ තියෙන්නේ නිවැරදි ලක්ෂ්‍ය ප්‍රස්තාරය. ඔබ තේරුම් ගන්න ඔය තියෙන්නේ නිවැරදි ලක්ෂ්‍ය ප්‍රස්තාරය. පළමු තේරීම එතකොට අපිට පළමු තේරීම හා දෙවන තේරීම ලෙස තෝරා ගැනීම නීති අවකාශයේ කොටු දෙලෙහි කතර යොදා සටහන් කරන්න. දැන් නිවැරදි. දැන් පැහැදිලිද? දැන් ඔබ තේරුම් ගත්තා පරායත්ත සිද්ධියකට අදාළ සිදුවීමකදී පොදු සිද්ධි පවතින්නේ නැහැ. පන්ති නායකයා හැටියට ඒ කියන පුද්ගලයා පත් කළොත් උපනායකයා හැටියට ඒපත් කරන්නේ නැහැ. එහෙනම් අන්න ඒ වගේ සිද්ධියක්. ඒක හොඳට මතක තියාගන්න. තනතුරු දෙකක් සඳහා හෝ මේ වගේ තේරීම් දෙකක් සඳහා එකම පුද්ගලයෙකුට අවස්ථා දෙකම ලැබෙන්නේ නැති බව. ඒකෝට එහෙම වෙනකොට මේ සිද්ධි පරායත්ත සිද්ධි බවට පත් වෙනවා. හොඳයි. දෙවෙනි ප්‍රශ්නය තෝරාගත් දෙදෙනා ඉරට්ටේ අංක ලැබූ දෙදෙනෙකු වීමේ සිද්ධිය කොටු දෙලෙහි වටකොට දක්වා සම්භාවිතා සොයන. මේ තෝරගත්තු දෙන්නම ඉරට්ටේ අංක දෙදෙනාම ඉරට්ටේ අංක ලැබීම. එතකොට එහෙනම් මේ සිද්ධිය වෙන්නේ නැහැ පළමු තේරිය උත්තරම් කියලා ඒක වෙන්නේ නැහැ. දෙවන සිද්ධියේදී අපි කියමු දෙවන අංක දෙක ලැබීම. දැන් උඩට මේවා දෙකේ දෙක නැහැ. දෙන්නම ඉරට්ටේ ලැබෙන්න තුන තිබුණා එහෙම නැහැ. එතකොට 2 4 එහෙනම් පළමු තේරීමේදී 2 ලැබිලා දෙවෙනි තේරීමේදී 4 කියන පුද්ගලයා ලැබුණොත් එතකොට 2 සහ 4 මෙන්න මේ සිද්ධිය අපිට අහු වෙනවා එකක් හැටියට. එහෙනම් අනිත් පැත්තට හරියන්න ඕනේ මෙහෙන් 4 මෙහෙන් 2 මේ සිද්ධිය. එහෙනම් අපිට කොටු දෙකේ වටකර දක්වන්න කියන්නේ මෙන්න මේ සිද්ධිය. හරි මේ සිද්ධිය. මොකද්ද? පළමු තේරීම හැටියට 4 ලැබිලා දෙවෙනි තේරීම හැටියට 2 ලැබුණොත් 4 සහ 2 කියන පුද්ගලයන් දෙදෙනා තෝරා ගැනීම මේක. දෙදෙනාම ඉරට්ටි. පළමු තේරීම හැටියට 2 ලැබිලා දෙවෙනි තේරීමට 4 ලැබුණොත් 2 සහ 4 තෝරා ගැනීම මෙතන දෙකම ඉරට්ටි. පැහැදිලි ඔබට? එහෙම සිද්ධි දෙකයි තියෙන්නේ පුතේ. සමස්ත සිද්ධි ගාන කීයද? 5 25යි මැද 5ක් නැහැ. ඒ කියන්නේ 20යි. එහෙනම් මේ උත්තරේ එනවා මේකට 20න් 2යි.
තවත් සුළු කරොත් එහෙම පුතේ මේක 10න් 1යි. මේ උත්තරේ ලියලා ඔබ මේ අවස්ථාවට එන්න ඕනේ. සමස්ත සම්භාවිතා නිරූපණය වෙන්නේ. හරි. එහෙනම් දෙවෙනි ප්‍රශ්නේට උත්තරේ එනවා පුතේ කීයක්ද? 20න් 2ක්. සමස්තය 20යි. එතන අදාළ කව කරපු කොටස 2යි. ඊළඟට රසිකයන්ගේ මනාපේ පරිදි තෝරාගත් 5 දෙනාගෙන් දෙදෙනෙකු ගැහැණු ළමයි. දෙදෙනෙකු ගැහැණු ළමයි කියන්නේ ඉතුරු 3 දෙනා පිරිමි ළමයි. අවසාන වටය සඳහා තෝරා ගැනීමේ සිද්ධියට අදාළව අඳින ලද අසම්පූර්ණ රුක් සටහන සම්පූර්ණ කරන්න. දැන් මෙතන දීලා තියෙනවා රුක් සටහන. රුක් සටහන අඳිනකොටත් මතක තියාගන්න ඕනේ මේ එක මුල්ලකින් පටන් ගත්තු අතු දෙකක් තියෙනවා නම් ඒ අතු දෙකේ සමස්ත සම්භාවිතා එකතුව සම්පූර්ණ එකක් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට දුන්නොත් මේ පිරිමි ළමයෙකු වීම, මේ ගැහැණු ළමයෙකු වීම. හරිද? එතකොට පළමු තේරීම ඊට පස්සේ දෙවෙනි තේරීමක් තියෙනවා. එතකොට 5න් 2ක් ගැහැණු ඔක්කොම 5 දෙනානේ හිටියේ. ඒ 5 දෙනාගෙන් දෙන්නේ ගැහැණු ළමයි කිව්වා. ඊළඟට එහෙනම් ඔබට මම කිව්ව එක දෙයක්. මොකද්ද? මේ එක මුල්ලකින් පටන් ගත්ත සමස්ත සම්භාවිතා එකතුව සම්පූර්ණ එකක් වෙනවා. එකක් වෙන්න නම් මෙයා 5න් 2ක් නම් ඊළඟ එක එන්න ඕනේ ඔක්කොම 5යි පිරිමි ළමයි 3 දෙනයි. 5න් 3යි. 5න් 2යි 5න් 3යි කියුවම 5න් 5යි. ඊට වඩා දැන් ඔබ වැරදි විදියට හිතලා මේක නෙමෙයි වෙනත් ගානක හිතුව අත්‍තරම මේ සම්භාවිතා එකතුව සමස්ත එකක් වෙන්නේ නැත්නම් එහෙනම් ඔබගේ තේරීම වැරදි. දැන් ඔබට පැහැදිලි එහෙනම් පිරිමි ළමයෙකු වීමේ සම්භාවිතාව 5න් 3යි. අපිට තියෙනවා මේක හිස්තැන් පුරවන්න කියලා. අදාළ අසම්පූර්ණ රුක් සටහන සම්පූර්ණ කරන්න. හරි. එතකොට මේ පළමු තේරීම. ඊට පස්සේ අපිටම දෙවන තේරීම. දැන් මේක ඔබ දන්නවා පරායත සිද්ධියක්. පළමු තේරීමේදී එක්කෙනෙක් තෝරගත්තාම දෙවන තීරුවට එයා යන්නේ නැහැ. ගැහැණු ළමයි පිරිමි වුණත් එච්චරයි. දැන් ඔබ හිතන්න මේකෙන් කියන්නේ එනම් මේ පිරිමි ළමෙක්, ගැහැණු ළමෙක්, පිරිමි ළමෙක්, ගැහැණු ළමෙක්. පළමු තේරීමේදී පිරිමි ළමෙක් තෝරාගත්තා කියලා හිතුවොත් තමයි පුතේ මේ අර්ථය. එහෙනම් පළමු තේරීමේදී පිරිමි ළමෙක් තෝරගත්තා නම් අනිවාර්යයෙන්ම පිරිමි ළමෙක් අඩු වෙනවා. මොකද ඔහුට දෙවෙනි තේරීමට යන අවස්ථාවක් නැහැ. මොකද එයාව තෝරන්න ඉවරයි. කවුද කියලා කියන්නේ පිරිමි ළමෙක් තෝරගත්තා නම් එක්කෙනෙක් අඩු වෙනවා. එහෙනම් දෙවෙනි තේරීමට යන්නේ ළමයි 4 දෙනයි. දෙවෙනි තේරීමට යන්නේ ළමයි 4 දෙනයි. පිරිමි ළමයි 3 දෙනෙක් ගියා දැන් යන්නේ පිරිමි ළමයි දෙන්නයි. මේ පිරිමි ළමයි තෝරාගත්තා කියලා හිතුවොත් තමයි මේ අර්ථ දුවන්නේ. එහෙනම් දෙවෙනි තේරීමේදී ඉන්නේ ළමයි 4 දෙනයි, පිරිමි ළමයි දෙන්නයි. ගැහැණු ළමයි දැන් ඔක්කොම 4 දෙනයි, ගැහැණු ළමයි දෙන්නයි එහෙමම ඉන්නවා. මොකද පිරිමි ළමයි තමයි අයින් වෙලා ගියේ පළමු තේරීම. ඊට පස්සේ මේකට යන්න. මේ යන්නේ මොකද්ද? පළමු තේරීමේදී ගැහැණු ළමයික තෝරාගත්තා කියලා හිතුවා. අනිවාර්යයෙන්ම සමස්ත සිසුන් ගාන එකක් අඩු වෙලා 4ට යනවා දෙවෙනි තේරීමේදී. මෙතන ගැහැණු ළමයි තෝරගත්තා නම් ගැහැණු ළමයි අඩු වෙනවා. එහෙනම් දැන් දෙවෙනි තේරීමට ඉන්නේ එක ගැහැණු ළමයි. ඒ ගැහැණු ළමයික තෝරගෙන ඉවරයි. එහෙම වුණොත් ගැහැණු ළමයික පළමු වටේ තෝරාගත්තොත් දෙවෙනි වටේට යන එක ගැහැණු ළමයි. පළමු වටේදී ගැහැණු ළමයි තෝරගත්තොත් පිරිමි ළමයි 3 දෙනාම ඉන්නවා. මොකද ඒගොල්ලන්ව තෝරගෙන නැහැ. හැබැයි 4න් 1යි 4න් 3යි 4න් 4යි. දැන් ඔබට තේරෙනව නේද? සමස්තය එකක් වෙන්න ඕනේ. 4න් 2යි 4න් 2යි 4න් 4යි සමස්තය එකක් වෙන්න ඕනේ. පැහැදිලි. ඔන්න මම අසම්පූර්ණ රුක් සටහන සම්පූර්ණ කරා. හැබැයි මේක පරායත්ත සිද්ධියක්. මොකක්ද අහන ප්‍රශ්නේ? අවසාන වටේ සඳහා තෝරාගත් දෙදෙනා ගැහැණු ළමයෙකු හා පිරිමි ළමයෙකු වීමේ සම්භාවිතාව සොයන්න. අවසාන වටේ සඳහා තෝරාගත්තු දෙදෙනා ගැහැණු ළමයෙකු හා පිරිමි ළමයෙකු වීමේ සම්භාවිතාව. ඒ කියන්නේ අවසාන වටේ තෝරාගත්තු දෙදෙනා ගැහැණු ළමෙක් හා පිරිමි ළමයෙක්. ඒ කියන්නේ පළමු වටේ ගැහැණු ළමෙක් නම් දෙවෙනි වටේ පිරිමි ළමයෙක්. පළමු වටේ පිරිමි ළමෙක් නම් දෙවෙනි වටේ ගැහැණු ළමයෙක්. දෙවර්ගයෙන් දෙන්නෙක් තෝරගන්නයි ඕනේ. එහෙනම් අවසාන වටේ සඳහා තෝරාගත්තු දෙදෙනා පිරිමි ළමෙක් පළමු වටේ තෝරාගත්තා. දෙවෙනි වටේ ගැහැණු ළමෙක් තෝරාගත්තා. එහෙනම් මෙන්න මේ සිද්ධිය අදාළයි. පළමු වටේ ගැහැණු ළමෙක් තෝරාගත්තා. දෙවෙනි වටේ පිරිමි ළමෙක් තෝරාගත්තා. ඒ සිද්ධියත් අදාළයි. දෙකම ගැහැණු ළමයි වෙන්න බෑ. දෙකම පිරිමි ළමයි වෙන්න බෑ. එහෙනම් අවස්ථා මේ තෝරාගෙන දෙකේදී ගැහැණු ළමෙක් සහ පිරිමි ළමෙක් තෝරාගෙන අපි මේ සමස්ත සම්භාවිතාව හොයමු.
ඒක ඔබ දන්නා රුක් සටහනක අදාළ අතුල සම්භාවිතා ගුණ කළයි ගන්න. මේ සිද්ධිය අදාළ නම් 5න් 3 4න් 2කින් වැඩි වෙන්න ඕනේ. 5න් 3 වැඩි වෙන්න ඕනේ 4න් 2කින්. මේ සිද්ධිය අදාළයි. ඒකට එකතු වෙන්න ඕනේ මේ සිද්ධිය. 5න් 2 වැඩි වෙන්න ඕනේ 4න් 3. 5න් 2 වැඩි වෙන්න ඕනේ 4න් 3. පැහැදිලි. 5 4 20යි. 3 2 6යි. දාන. 5 4 20යි. 2 3 6යි. 20න් 6යි කියන්නේ පුතේ 20න් 12යි. එහෙනම් මොකද්ද මේ 20න් 12 කිව්වේ? අවස්ථා දෙකේදී තෝරාගත් දෙදෙනා ගැහැණු ළමෙක් හා පිරිමි ළමෙක් වීමේ සම්භාවිතාව 20න් 12යි. ගැහැණු ළමෙක් හා පිරිමි ළමෙක් තෝරාගත් දෙදෙනා වීමේ සම්භාවිතාව කොච්චරද පුතේ? 20න් 12යි. හොඳයි. එහෙනම් අපි පස්වෙනි ප්‍රශ්නෙත් අවසන් කරා. දැන් ඔබට පැහැදිලි අපි මේ එක ප්‍රශ්න පත්‍රයේ අවසන් කළේ. අපි මේක දෙවෙනි ප්‍රශ්න පත්‍රයට වෙනම වීඩියෝ එකකින් යනවා. අනිවාර්යයෙන්ම පුතේ ඔබ මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ අරගෙන උත්තර ලියලා උත්තර පත්‍රයෙන් සෑහීමකටපත් වෙන්නේ නැත්නම් විතරක් මේ වීඩියෝ වලට එන්න. මේවා ඩවුන්ලෝඩ් කරගෙන දඟලන්න එපා. ඔබට පුළුවන් අවශ්‍ය ගැටලුව විතරක් ශනිකව YouTube channel එකට ගිහිල්ලා Tamanට අවශ්‍ය ගැටලුව බලන්න. මොකද මේවා ලොකු කැපැසිටි එකක් යනවා ඔබේ ෆෝන් වලට. ඒව නිකන් අපරාධ කාලේ ගෙවන්න එපා. ඒක අවශ්‍ය විදිහට නරඹලා ඊට පස්සේ ඊළඟ ගානට යන්න. අවශ්‍ය නම් විතරයි අවශ්‍ය ගණන් විතරක් බලන්න. ඊට වඩා කරදර වෙන්න ඕනේ නැහැ. හොඳයි පුතේ. ඔබගේ යහළුවෙක් හරි කවුරු හරි තාමත් මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ අරන් නැත්නම් අපිට ඇමතුමක් දීලා ලබා ගන්න හැටි කියන්නේ. අපේ වෙළඳ මහතුන්ගෙන් ගන්න බැරි නම් ඇමතුමක් දීලා මේ ලබා ගන්න හැටි ආකාරය අපි නිවසන. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්න පත්‍ර කට්ටලේ හමු. ඔබට සුබ දවසක්.